හරි හැමෝටම ආයුබෝවන්. ඔයාලට මාව ඇහෙනවද? චුට්ටක් කියන්න ඇහෙනවද කියලා? මාව ඇහෙනවද? නැද්ද? ඇහෙනවා. ඇහෙනවනේ. හරි. එහෙනම් පටන් ගමු වැඩේ. අපි ගිය සතියේ කතා කරේ GI track එක සහ alligation method නේ. හරි. මම කිව්වා GI track එකේ තව පොඩි කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි anthelmintic drug, ඒ කියන්නේ පණුවන්ට දෙන බෙහෙත්. හරි. ඊළඟ එක තමයි anti spasmodic කියන drug. හරි. spasmodic. හරි. අද මම cardiovascular system එක පටන් ගන්නවා. ඒක කරන්න කලින් අර ස්පැසමොඩික් කියන කොටස ටිකක් කියලා දීලා ඒකේ පොඩි නෝට් එකක් ලියාගෙන අපි යන් කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකට. හරිනේ? right. එහෙනම් GI tract එකේ අන්තිම කොටසෙන් කොටස් දෙකෙන් එකක් කරනවා මෙතන. පණුවන්ට දෙන බෙහෙත් ටික මම පොදු ක්ලාස් එකක් කරනවා වගේ පන්ති 3ටම පන්ති 4ටම එකතු කරලා පොදු එකක් කරනවා. හරිනේ? right. එහෙනම් අපි යන් anti spasmodic. හරි. ඔයාලා අහලා තියෙනවද spasmodic කියන්නේ මොනවද කියලා? spasm එකක් කියන්නේ මොනවද? මේ වචනේ අහලා තියෙනවද? spasm. හරි. මොකද spasm එකක් කියන්නේ? spasm එකක් කියන්නේ සිනිඳු පේශී සංකෝචනය වීමක්. හරි. සිනිඳු පේශී හැකිලීමක්. සංකෝචනය. එන්න අහගන්නමු. අපි දව වෙන්නේ මේ විදිහට තියෙනවා සිනිඳු පේශියක්. සවුම් ආකාරයෙන් තියෙනවා. දැන් මෙයා මොකද වෙන්නේ? මේ හිතන්නකෝ ආහාර ජීර්ණ පද්ධතියේ හරස් කඩක් කියලා. හරි. මහන්සේ හරියේ හරස් කඩක්. මේකේ තියෙන පිටිය සිනිඳු පේශී. මේවා තියෙන්නේ මොකද්ද? වක්‍ර විදිහට. දැන් මෙයා සංකෝචනය වුණොත් මොකද වෙන්නේ? ඔයාලා රබර් බෑන්ඩ් එකක් ඇදලා ඇතෑරියොත් එහෙම මොකද වෙන්නේ? පොඩි වෙනවනේ ඒක. ඒ වගේ මේකෙත් මොකද වෙන්නේ? මෙයා සංකෝචනය වුණොත් එහෙම මොකද වෙන්නේ? මේ ආහාර ජීර්ණ පද්ධතියේ ගමන් කරන මාර්ගය මොනවා වෙනවද? මෙන්න මෙහෙම වෙනවා. නේද? ගමන් කරන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඕක අපේ ශ්වසන නාලයේ වුණොත් අපි කියන එකට බ්‍රොන්කෝස්පැසම් කියලා. හරි? ඒ වගේ ස්පැසම් එකක් එන්න පුළුවන්. හරි? රුධිර වාහිනියක වුණොත් එහෙම නේද? ස්මූත් මසල් ස්පැසම් එකක්. සිනිඳු පේශී සංකෝචනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. හරිද? එහෙනම් මතක තියාගන්න මේ ස්පැසම් එකක් කියන්නේ කොයි හෝ තැනක සිනිඳු පේශියක් සංකෝචනය වෙලා අදාළ ගමන් මාර්ගය මොනවා කරනවද? අවහිර වෙනවා. બ્લોක් වීමක් තමයි වෙන්නේ. හරි? අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඔය වැඩේ වුණොත් එහෙම මොනවා වෙයිද? හරි? දැන් ආහාර ගමන් කරන් තියෙන මාර්ගය දැන් තනින් තන මේ විදිහට ස්පැසම් එකකට ලක් වෙනවා. හැකිලීමකට ලක් වෙනවා. හැකුණොත් මොනවා වෙයිද? හැකුණොත් මොකද වෙන්නේ? අපේ ඔන්න බඩේ කැක්කුම එන්න පටන් ගන්නවා. හරි? දැන් මෙච්චර කල් නම් දැනන් හිටියා බඩේ කැක්කුම නම් ආවා. එකක් හින්දාද ආවේ කියලා දන්නේ නැහැ. නේද? ගොඩක් වෙලාවට ස්පැසම් එකක් හින්දා එන්නේ. හරි? අපි මේක කියන ඇබ්ඩොමිනල් පේන් කියලා ඉංග්‍රීසි වලින්. හරි? ඕකේ. මෙඩිකල් ටර්ම් එක තමයි මොකද්ද? ස්පැසම් එකක්. හරි? ස්පැසම් එකක්. දැන් මේ ස්පැසම් එකක් මොනවා වෙන්න පුළුවන්ද? ස්පැසම් එකක් ආවොත් අපේ ආහාර ජීර්ණ පද්ධතියට ප්‍රශ්න කීපයක් වෙනවා. හරි? ලෙඩ කීපයක් හැදෙනවා. මොකක්ද දෙකක්? අපි ඒවල් කියනවා මොනවා කියලාද? ස්පැසම් එකක් එනකොට ඇති වෙන රෝගී තත්ත්වයන්. හරි? ඒවා ඇවිල්ලා ලෙඩ වර්ග කීපයක් තියෙනවා. ඒ ලෙඩ මොනවා වුණත් අපි ස්පැසම් එකකට දෙන්න ඕනි මොනවද? බෙහෙත්. මොන බෙහෙත්ද? මේ ස්පැසම් එක රිලීව් කර හැකි බෙහෙත්. හරි? සහනයක් ලබා දිය හැකි බෙහෙත්. ඒ කියන්නේ ස්පැසම් එකකට එරෙහිව දෙන ඒවා නැත්නම් සිනිඳු පේශී සංකෝචනය වීමකට එරෙහිව දෙන ඒවා. ඒ කියන්නේ
මෙහෙම හිටපු කෙනා මෙහෙම කරන ඒවා. නේද? අපි ඒවට කියනවා ඇන්ටි ස්පැසමොඩික් කියලා. මොනවද? ඇන්ටි ස්පැසමොඩික්. හරියද වැඩි? ඇන්ටි ස්පැසමොඩික්. එහෙනම් මෙන්න මේ විදිහට ස්පැසම් එකක් ආවොත් ඒක මොනවා කරනවද? සුව කරන නැත්නම් සහනයක් ලබා දෙන ඒවා නැවත යථා තත්ත්වයටපත් කරනවා අපි කියනවා ඇන්ටි ස්පැසමොඩික් කියලා. හරි? ඉතින් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ මේ වගේ මොනවා වෙනවද? ස්පැසම් වෙනවා. හරි? ඉතින් අපි ඒවා එක එක විදිහේ නම් වලින් හඳුන්වනවා. ලෙඩ රෝගී තත්ත්වයන් තියෙනවා. හරි? ඒ රෝගී තත්ත්වයන් අපි විවිධ නම් වලින් හඳුන්වනවා. හරි? පොදුවේ එකක් කියනවා මෙන්න මෙහෙම එකක්. අහලා තියෙනවද දන්නේ නැහැ. ඊයේ සතියේ මම පොඩි දෙයක් කිව්වා. IBS irritable bowel syndrome. මොකක්ද? irritable bowel syndrome. හරි? ඒ කියන්නේ අපේ ආහාර ජීවකද අපිට මහන්තය කියලා. ඔයාලා දන්නවනේ මහන්තය ඉගෙන ගන්නව නේද? ඒ ලෙවල් වල මහන්තය ගැන. මේ විදිහට මොනවද වෙලා තියෙන්නේ? මොනවා වෙලා තියෙනවද? මේක ඇවිල්ලා ascending colon ආරෝහණ බාහුව. මෙයා transverse colon. මෙයා descending colon අවරෝහණ බාහුව. මෙයා sigmoid colon. හරිද නේද? මහන්තය කියන අපි colon එක කියලා. මේ colon එකේ කොටස් කීපයක් තියෙනවා. හරි? බලන්න සමහර අයගේ මේ මහන්තය මොකද වෙන්නේ? ආහාර සමහර ඒවාට සංවේදී. සම්බෝල කාපුහම මොකද වෙන්නේ? මේ සිංදු පේශි සංකෝචන වීම සහ ඉහිල් වීම. හරි? අපි ඒකට කියනවා ක්‍රමාකුංචනය කියලා. සංකෝචන වීම සහ ඉහිල් වීම මොනවා වෙනවද? වේගවත් වෙනවා. හරි? වේගවත් වෙනවා. දැන් මේක වේගවත් වුණාම මොකද වෙන්නේ? මේ තියෙන කොටස් ආහාර කොටස් මල පහ කොටස් වේගෙන් යනවා මේ ඔස්සේ එළියට. හරි? ඒකෙන් මොකක්ද අපිට වෙන හානිය? quality of life. හරි? අපේ quality එක life එකේ quality එක එන්න අඩු වෙනවා. ඇයි? අපි බයයි හදිස්සියකදීවත් කෑමකට එළියට යන්න. හරි? ඩිනර් අවුට් එකකට යන්න. හරි? කෙනෙක් කෑමකට යන්න හරි බයයි. ඇයි? ආපු ගමන් টয়ලට් යන්න වෙනවා. නේද? ඒකින්ද quality of life අඩු වෙනවා. මොකද්ද මේ irritable bowel syndrome? හරි? තව ලෙඩක් තියෙනවා. IBD. IBD කියන්නේ මොකද්ද? Inflammatory bowel disease. ප්‍රදාහයේ හින්දා ඇතිවන රෝගී තත්ත්වයන් ආහාර ජීර්ණ පද්ධතිය. Inflammatory bowel එක කිව්වේ ආහාර ජීර්ණ පද්ධතිය අග කොටස bowel diseases. හරි? ආහාර ජීර්ණ පද්ධතියේ අග කොටසේ එන ලෙඩ. හරි? මොනවාද ඒවා? IBD. අපි ඒවට කියනවා කීපයක් තියෙනවා උකේ. මොනවද? එකක් තමයි Crohn's disease. මොකක්ද? Crohn's disease. හරි? ආයෙ තියෙනවා diverticular disease. නැත්නම් diverticulitis. හරි? අගට itis කියලා આવොත් මම මොකද්ද කිව්වේ? It is an inflammation. ප්‍රදාහයක්. රත් වෙලා, රතු වෙලා, ඉදිමිලා, කසලා, පළු දාලා නේද? එහෙම වෙනවා නම් අපි කියන එක ප්‍රදාහයක් කියලා. හරි? ඉතින් diverticulitis කියන මම පෙන්නන්නම් සමහර අයගේ මොකද වෙන්නේ? මේ පොකට් වලින් මෙන්න මේ වගේ තැන් වලින් මොනවද හැදෙන්නේ? pouches හැදෙනවා. pouches නේ small pouches. හරි? මොකද වෙන්නේ? මේ pouches හැදෙනවා. ඒක ඇත්තටම තියෙනවා. හරි? මොනවා බලන්න බඩ දෙයක් එහෙම පේන්නේ. මොකද මේක කරන්න ඕනේ? අපි කැමරාවක් දාන්න ඕනේ කොහෙන්ද? පිටිපස්සෙන් ඇතුළට. අපි ඒකට කියනවා මොකක් කියලාද? එන්ඩොස්කෝපි එකක් කියලා. අපි කොලොන් එක බලන්න දානවා නම් ඒක කියනවා කොලොනොස්කෝපි කියලා. හරි? මොකක්? කොපි කියන කතාව ආවොත් ඒකේ තේරුම මොකද්ද? කැමරාවක් දාලා බලනවා. කොපි. හරි?
එන්ඩොස්කොපි. අපි දැන් කොලොනොස්කොපි එකක් කරනවා. කොලොනොස්කොපි එකක් කරනකොට මම දැන් පෙන්නන්නම් කොලොනොස්කොපි එකක් කරනකොට මොකද වෙන්නේ? මෙහෙම කැමරාව යනකොට පේන ඇතුලේ පවුචර්. හරි? මොනවා කියලාද? පිට්ටු ගෙල්ලා වගේ මොනවද තියෙන්නේ? පවුචර්ස් තියෙනවා දැනින් කරන්නේ. මේක සාමාන්‍යයෙන් අවුරුදු 50 60 පයින්නකොට මොකද වෙන්නේ? ගොඩාක් තියෙනවා. හරි? හිතා ගන්න බැරි ගාණක් තියෙනවා. මම දැන් ඔයාලා බලනකොට තේරෙයි. ඉච්චර ගොඩක් තියෙනවා. හරි? right. ඒව ඇතුලේ මොකද වෙන්නේ? මේ ආහාර කොටස් මෙහෙම යන්න ඕනි මාර්ගේ මෙහෙට යන්නේ නැතුව ඩයිවර්ට් වෙනවා මේක ඇතුලට. ඩයිවර්ට් වෙනවා. ඩයිවර්ට් වෙලා මොකද වෙන්නේ? මේකේ තියෙන සිනිඳු පේශි මොනවා වෙනවද? සංකෝචන වෙනවා. ස්පැසම් එකක් එනවා. ස්පැසම් එකක් ආවම ආහාර කොටස් ඒක ඇතුලේ රැඳෙනවා. රැඳිලා කාලයක් තිස්සේ තියෙනව මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මොනවද අපිට නරක වෙලා ආසාද වෙන්න පටන් ගන්නවා. හරිද? ඕකට කියන අපි ෆෝන් එකේ උනත් දන්නවනේ ඩයිවර්ට් වෙනවා කියලා. ඩයිවර්ටිකියුලයිටිස් කියන්නේ ආහාර කොටස් નિયમિત මාර්ගය යන තුමේ පවුචර්ස් වල ගිහිලා රැඳෙන එක. හරිනේ? right. එහෙනම් ඔන්න ඩයිවර්ටිකියුලයිටිස්. එහෙම රැඳීම හින්දා ප්‍රදාහයට එනවා. හරි? right. Crohn's disease, diverticular disease නැත්නම් diverticulitis. හරි? තව තියෙනවා. colitis. මොකක්ද? කොලොන් එක ප්‍රදාහයේ ලක්ෂණ එක. colitis. itis කියේ මොකද්ද? ප්‍රදාහය. කොලොන් එක කියේ මහන්ත්‍රය. මහන්ත්‍රය ප්‍රදාහයේ ලක්ෂණ අපි කියනවා colitis. colitis. ඉතින් මේ ඔක්කොම මොනවද? ස්පැසම් එකක් හින්දා එන ලෙඩ. සිනිඳු පේශි සංකෝචනය වීමක් හින්දා එන ලෙඩ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? සිනිඳු පේශි රිලැක්ස් කරන්න බෙහෙත් දෙන්න ඕනේ. අපි ඒවට යම් ලෙඩ ටික දාගන්න. හරි. එහෙනම් මම චූට්ටක් ඔයාලට මම පෙන්නන්නම් මොකද්ද? කොලයිටිස්. හරි. නැත්නම් ඩයිවර්ටිකියුලයිටිස් කියන ලෙඩේ තත්ත්වය පෙන්නන්නම්. ඔබ බලන්න. right. right. මට චූට්ටක් කියන්න හැමෝටම මම දැන් මේ පෙන්නන්න යන වීඩියෝ පේනවාද කියලා. හරි? right. අවුරුදු ලං වෙලානේ කට්ටිය නේද? කට්ටියම දානවා අකුරු දානවා. හරි. මේ තමයි diverticular disease එක. හරි? right. ඔය මම පෙන්නන්නම්. මේක පේනවද හැමෝටම? පේනේද? පේනේද? පේනවනේ කියන්නේ. පේනවා සර්. පේනවනේ? right. තියෙනවා සර්. හරි. ඔබ බලන්නකෝ. මේ තමයි අපේ මහන්ත්‍රය. මේ තියෙන්නේ මේක ඇවිල්ලා ascending colon ආරෝහණ භාගය. transverse colon, descending colon, sigmoid colon. හරි? බලන්න මේ සිනිඳු පේශී අතර මොනවද හැදලා තියෙන්නේ? pouches. small pouches. මේ බලන්න. ඒවා ගොඩාක් තියෙනවා. හරි? දැන් මොකද වෙන්නේ? එන ආහාර කොටස් මොනවද වෙන්නේ? මේ pouches ඇතුලේ හිර වෙනවා. මේවා ඇතුලේ ගිහලා හිර වෙනවා. මේ බලන්න. හිර වුණාම මොකද වෙන්නේ? ආසාදනය එන්න ගන්නවා. සුද්ධ ජීවීන් ඕවා මත වර්ධනය වෙනවා. එතන ආසාදනය වෙනවා. ඉන්ෆෙක්ෂන් එනවා. හරි? right. මේක සාමාන්‍යයෙන් අවුරුදු 40 50 විතර වෙද්දී සාමාන්‍ය 60 70 වෙද්දී ගොඩක් වැඩි 40 50 විතර වෙද්දී මේක දකින්න ලැබෙන ලෙඩක්. ඔබ බලන්නකෝ. අපි ඉතින් මේක පිටිපස්සෙන් කැමරාවක් ඇතුල් කරලා බලනවා. අපි ඒකට කියනවා කොලොනොස්කොපි කියලා. හරි? right. ඔන්න බලාගන්න. right. ඔන්න කැමරාව දැන් දානවා අපි. හරි මට කියන්නකෝ මේක බලන්න කලින් මොකද්ද කරන්න ඕනේ යාලට? මොනවද දෙන්න ඕනේ? laxatives දෙන්න ඕනේ නේද? විශේෂයෙන් stimulant laxatives දෙන්න ඕනේ. මතක ඇති නේද?
ඇයි මේ ආහාර මාර්ගයේ පිරිසිදු වෙන්න ඕනේ මල පහ කොටස් වලින් තොර නැත්නම් මෙහෙම බලන්න බෑ අපිට. හරි? පිටිපස්සෙන් ඇතුල් කරන දියරයක් එහෙම නැත්නම් එනීමා එකක් දීලා මේවා පිරිසිදු කරන්න ඕනේ. හරි ඕම් බලාගන්න කොලොනොස්කෝපි එක. මේ උඩ මාර්ගයෙන් අපි ඇතුළට දානවා කැමරාව. මේ බලන්න මේ කැමරාව දාපුවාම අපිට පේන විදිහ මේ බලන්න. මේක තමයි සාමාන්‍ය ගමන් කරන මාර්ගය. හරි? ඒ තියෙන්නේ. ඕම් බලන්න. බලන්න මෙයාගේ සිදුරු ගොඩයි ඇතුලේ. නේද? සිදුරු ගොඩයි. ඒ කියන්නේ මෙයාගේ මොනවා වෙලාද? සෑහෙන ප්‍රශ්න ගොඩක්. මේ බලන්න මේ තරම් සිදුරු ගොඩක් කන ගමන් දින්නේ වල නෑ නේද? රයිට්. උඹ බලාගන්න. මේ තරම් මෙච්චර සිදුරු ගොඩක් තියෙනවා කියන්නේ ලේසි නෑ. හරි මෙයාගේ ඩයිවර්ටිකියුලර් ඩිසීස් එක ගොඩක් දරුණු අතරම ගිහිල්ලා තියෙනවා. නේද? රයිට්. බලන්න පුළුවන් මේ මුළු මහන්සිය පුරාම පවුචස් ගොඩයි. හරි? රයිට්. ඕකට කියනවා අපි මොකක් කියලාද? කොලයිටිස් මම මේ ඔක්කොම පෙන්නන්න ඕනේ නේද? රයිට්. ඔකට කියනවා අපි කොලයිටිස් කියලා. හරි? රයිට්. දැන් දැක්කම වැඩේ එහෙනම් ටක් ගාලා දාගමු. ඉම්ප්ලිමන්ටඩ් බයොලොජි එක මම පෙන්නන්න තව ටිකකින්. අපි ටක් ගාලා දාගමු එහෙනම් මොකද්ද? ස්පැසම්. ඉස්සෙල්ලාම ස්පැසම් එකක් කියන්නේ මොකද්ද කියලා ලියලා ඉන්න. හරිද? ස්පැසම්. රයිට්. දාගන්න මාතෘකාව ස්පැසම්. මේ සතිය අපි කතා කරේ ඇන්ටි ඩයරියල් නේද? රයිට්. මට හිතෙන්නේ ඊළඟ සතියේදී අපිට ක්ලාස් කරගන්න බැරි කතරපත් වෙන්නේ රකින්න ඕගාලා ඔක්කොනවනේ. හරි. දාගන්න ස්පැසම්. ස්පැසම්. ස්පැසම් එක කියන්නේ is the මේව දාගන්නනේ. is the constriction මෙන්න වචනේ. constriction හැකිලිම සංකෝචනය වීම. constriction of smooth muscle පිනිදු පේශි. right ඊට පස්සේ දාගන්න antispasmodic. 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 හරි ඒ මොනවාද? ඒවා තමයි antispasmodic. ඒවා තමයි මොනවාද? are drugs used against spasm. spasm එකට එරෙහිව දෙන ඖෂධ antispasmodic. හරි right. ඒකම දාගමු අපි it has smooth muscle relaxation property. ඒවට තියෙනවා මොනවද? සිනුදු පේශි රිලැක්ස් කිරීමේ property එක. smooth muscle relaxation property. smooth muscle relaxation property. අන්නේ වැඩේ right. එහෙනම් අපි දාගමු ළඟට common diseases.
common disease condition අපිට පොදුවේ දකින්න ලැබෙන රෝගී තත්ත්වයන් මොනවාද which cause කියන්නේ මොනවද කරනවා which cause මොනවද spasm එක ඇති කරන common disease condition right මොනවද දැන් අපේ කට්ටියට මතකයිනේ එක හරිද මොනවද diverticular disease diverticular disease දෙක එවැනි එක දාගන්න ඔයාලට මම කිව්වා මොකද්ද inflammatory එක IBD irritable bowel syndrome හරි තුන්වෙනි එක IBS sorry මේක IBS මේක IBD inflammatory bowel diseases inflammatory bowel diseases right inflammatory bowel diseases හරි වෙන්නේ නේ right ඔය ඇති ඊට පස්සේ දැන් අපි මොනවද different antispasmodic right අපි ඔහොම දාගමු ටක් ගාලා අපි කාඩියෝස්පියර් සිස්ටම් එක යන්න ඕන හින්දා අපි මේකදී කතා කරනවා මොනවද විවිධ antispasmodic වර්ග කීපයක් හරි පළවෙනි කාණ්ඩය දාගමු antimuscarinic drug ඒ පළවෙනි කාණ්ඩේ antimuscarinic drug ඔයාලා අහලා ඇති නේද මොනවද මේ මස්කාරින් කියන්නේ මස්කාරින් අහලා තියෙනවද මේ අහගන්න හොඳට අපේ ඇඟේ තියෙන ප්‍රතිග්‍රාහක ඔයාලා දන්නෝ පොදුවේ අපි ඉගෙන ගන්නවා මොනවද ඇඩ්‍රිනලින් වගේ උත්තේජනය වෙනවා අපි කිව්වා ඇඩ්‍රිනර්ජික් රිසෙප්ටර් ඇසිටයිල් කොලින් වගේ උත්තේජනය වෙනවා කොලිනර්ජික් රිසෙප්ටර් හොඳට මතක තියාගන්න ඇසිටයිල් කොලින් වගේ උත්තේජනය වෙන්න පුළුවන් රිසෙප්ටර්ස් වලට අපි කිව්වා කොලිනර්ජික් රිසෙප්ටර්ස් කියලා මේ කොලිනර්ජික් රිසෙප්ටර්ස් කියන ඒවා ඇසිටයිල් කොලින් වලින් විතරක් නෙමෙයි මොනවාගෙන් තව වර්ග දෙකකින් උත්තේජනය වෙනවා හරි එකක් තමයි නිකොටින් හරි ආයෙ එකක් තියෙනවා මොනවද මස්කරණින් මස්කාරින් හරි ඔන්න ඔය සංයෝග තුනෙන්ම මේ කොලිනර්ජික් රිසෙප්ටර් උත්තේජනය වෙනවා හැබැයි පොදුවේ ඇසිටයිල් කොලින් සම්මුවේ කොලිනර්ජික් රිසෙප්ටර් අනිවාර්යෙන් උත්තේජනය හැබැයි මේ හැම රිසෙප්ටර් එකක්ම නිකොටින් වගේ උත්තේජනය වෙන්නේ නැහැ මේ හැම රිසෙප්ටර් එකක්ම මස්කාරින් වගේ උත්තේජනය වෙන්නේ නැහැ කොටසක් විතරයි හරි ඒක නිසා එහෙම බැරි වෙලාවක මස්කාරින් වලින් උත්තේජනය නම් අපි ඒක කියනවා මොකද්ද මස්කරණික් රිසෙප්ටර්ස් නිකොටින් වලින් උත්තේජනය නිකොටිනික් රිසෙප්ටර්ස් කියලා කියනවා පොදුවේ ඔක්කොම ඇසිටයිල් කොලින් වගේ උත්තේජනය වෙනවා හරි ඒක මතක තියාගන්න ඉතින් අපි ඇන්ටිමස්කරණික් ඩ්‍රග් කියන්නේ මේ කොලිනර්ජික් රිසෙප්ටර්ස් වලින් කොටසක් තියෙනවා මස්කාරින් කියලා සංයෝගයෙන් උත්තේජනය වෙනවා අන්න ඒව මොනවා කරනවද ඒවා අපි ගිහිල්ලා બ્લોක් කිරීමක් තමයි මේක කියන්නේ මූලයට ඇන්ටි කතාවක් ආවොත් ඒකේ තේරුම මොකද්ද બ્લોක් කිරීමක් හරි එහෙනම් අපි මස්කරණික් රිසෙප්ටර්ස් બ્લોක් කරන ඖෂධ තමයි මේක කතා කරන්නේ හරි දැන් මම කියන්නකෝ
ඇසිටල් කෝලින් කියන එක මොකටද වැදගත් උනේ? මසල් පව එක ඇති කරන්න. මොනවා කරන්නද? මසල් එකක ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. අපේ යම් කිසි ක්‍රියාවක් කරන්න. උදාහරණයක් හිතන්න මෙහෙම. දැන් යනවා වයර් එකක් දිගේ රිලෙවෙ. යනකොට මොකද මට හිතෙනවා ගලක් අරන් ගහන්න. හරි? මට හිතෙනවා ගලක් අරන් ගහන්න. හරි? දැන් මම මොකද රිලව දැක්කා ඇහැට පණිවිඩය ආවා. ඇහෙන් ගියා කොහෙද අපේ මෝටර් නර්ව් එකට. හරි? ස්පයිනල් කෝඩ් එකේ මොකද කරේ? අපේ මසල් එකට පණිවිඩයක් එවනවා දැන් අපේ බයිසෙප් එකට. හරි මේ මසල් එකට එවනවා පණිවිඩයක්. හරි මේ අත නමල ගලක් කරගෙන දිගාරලා ගහන්න කියලා. හරි දැන් මොකද එන්නේ? මේ ඔක්කොම එන්නේ මොනවගෙන්ද? නර්ව් වලින් තමයි පණිවිඩය එන්නේ. ස්නායු වලින්. හරි හැබැයි මසල් එකයි නර්ව් එකයි සම්බන්ධ වෙන තැන මේ පණිවිඩය ගෙනියන්න බෑ හිඩසක් තියෙනවා. මේ හිඩසට අපි කියනවා නියුරෝ මස්කියුලර් ජංක්ෂන් එකක් තියෙනවා. හන්දියක්. මේ හන්දියේ කෙලින්ම ස්නායු හරහා පණිවිඩය ගෙනියන්න බෑ. මොකද කරන්න ඕනේ? යා පණිවිඩය ගෙනියන්න නම් ඇසිටයිල් කෝලින් හරහා තමයි අර මසල් එකට ගෙනියන්නේ. කිමිකල් ඒජන්ට් එකක් හරහා මසල් එක පණිවිඩය ගෙනියන්න නැවත ඒක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි ඒක කියනවා මොකද නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් කියලා. හරි? right. එහෙනම් මේ ඇසිටයිල් කෝලින් වැදගත් වෙන්නේ මොකටද? මසල් පවර් එක වැඩි කරන්න. හරි? කොහොමද ඇසිටයිල් කෝලින් වැඩි වෙච්ච ලෙඩුන්ගේ මොකද වෙන්නේ? මසල් පවර් එක අඩුයි. ඒක දකින්න පුළුවන් බොහෝම පහසෙන් මොන වගේ කට්ටියද? ඇස්පිල්ලම් කඩා වැටලා තියෙනවා සමහර අය. ඇස්පිල්ලමක්වත් දාගන්න බෑ. හරි? ඇස්පිල්ලම් කඩා වැටලා තියෙනවා. හරි? එතකොට ඒම ලෙඩට අපි නමකුත් කියවා මුලදී මයිස්තීනියා ග්‍රැවිස් කියලා. මට කැටි දාන්න මතක නැති වෙන සමහර විට. ඉතින් මේ වගේ අපේ ආහාර ජීවන පද්ධතිය මොනවද? ස්පැසම් එකක් ආවොත් මොකද කරන්න ඕනේ? එතන ස්පැසම් එකේ ඉන්න හේතුව මොකද? සින්දුවේ සංකෝචනය වෙන්න හේතුව මොකද? ඇසිටයිල් කෝලින් වැඩි වීම. දැන් අපි මොකද කරන්නේ? ඇසිටයිල් කෝලින් බ්ලොක් කරන්නේ. බ්ලොක් කරපුවාම මසල් එක මොකද? රිලැක්ස් වෙනවා. දැන් බඩේ කැක්කුම ඇවිල්ලා. හරි? බඩේ කැක්කුම කියන්නේ මොකද්ද? අපේ ආහාර ජීවන පද්ධතියේ කොහෙන් හෝ තැනක මොන වෙලාවද? ස්මූත් මසල් එකක් ස්පැසම් එකකට ලක් වෙනවා. අපි මොකද කරන්න ඕනේ? රිලැක්ස් කරන්න ඕනේ. හරි? රිලැක්ස් කරනවා කියන්නේ ඒ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ? ස්මූත් මසල් එක ස්පැසම් වෙලා තියෙනවා කියන්නේ ඒ වෙලාවේ ස්මූත් මසල් එකේ ශක්තිය වැඩි වෙලා, ඇසිටයිල් කෝලින් වැඩි වෙලා සංකෝචන වෙලා තියෙනවා. අපි මොකද කරන්නේ? අන්න කැලෙන්න වෙනවා කියලා මොකද කියන්නේ? රිලැක්ස් වෙන්න මොකද කරන්නේ? එනවා මස්කර්නික් රිසෙප්ටර්ස් බ්ලොක් කරනවා. ඖෂධය. මස්කර්නික් රිසෙප්ටර්ස් බ්ලොක් කරපුවාම මොකද වෙන්නේ? ආනගේ ශක්තිය අඩු වෙලා යනවා. හරි? ශක්තිය අඩු වෙලා යනවා. ඔයාලා අහලා තියෙනවද? සමහර සවුත් ඇමරිකන් ඒ වගේම සමහර ගෝත්‍රිකයෝ අප්‍රිකාවෙන් හරි මේ ඇන්ටිමස්කර්නික් ඒජන්ට් පාවිච්චි කරනවා මොනව කරන්නද? සත්තු දඩයන් කරන්න. සමහර සවුත් ඇමරිකන් මිනිස්සු මොකද කරන්නේ? එයාලා මාළු අල්ලන්න විල් වල දානවා මේ ඇසිටයිල් කෝලින් බ්ලොක් කරන දේවල්. දාපුවාම මාළු මොකද ටිකක් වෙලා යද්දි උඩ පා වෙලා ඉන්න උඩ පුරුක් කර ගන්න ඕනේ. ඇයි? මසල් පැරලයිස් වෙලා. හරි? මසල් පවර් එක නෑ දැන්. ඒත් මාළු ටික ලස්සනට අල්ලගෙන යනවා. හරි? right. ඒ වගේම සමහර අප්‍රිකානු ගෝත්‍රිකයෝ මොකද කරන්නේ? අර ටියුබ් එකක් වගේ එකට පොඩි විසක් දාලා පොඩි ඊතලයක් දාලා තිවිනා උඩ් දාලා. තින්බහම මොකද සතා වැඩිච්ච ගමන් ඒ සතා පැරලයිස් වෙනවා. ඒ වගේ අපි මොකද අපේ ආහාර ජීවන පද්ධතියේ මහන්සියකට නැත්නම් ආමාශයේ අඩු කොටස ආහාර ජීවන පද්ධතියේ අඩු කොටස උදාහරණයක් අන්තිමේ කියනකොට මොනවද කරන්නේ? අක්තිය අඩු කරනවා හීන කරනවා. හීන කරන්න අපි කියනවා මොනවද? මස්කරණික් රිසෙප්ටර් බ්ලොක් කරනවා. හරිද? right. එහෙනම් ඇන්ටිමස්කරණික් ඩ්‍රග් අපි ඉගෙන ගන්නවා ප්‍රධාන ඒවා තුනක්. ඒ තමයි ඇට්‍රොපින් සල්ෆේට් දාගමු 1. ඇට්‍රොපින් සල්ෆේට් 2. හයෝසින් බියුටයිල් බ්‍රොමයිඩ් බස්කොපෑන් කියලා ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. හයෝසින් බියුටයිල් බ්‍රොමයිඩ්. හරි? තුන්වෙනි එක ඕන ප්‍රොපැන්සලින්. ප්‍රොපැන්සලින්
hydrobromide. Propantolene, hydrobromide. දාගන්න anti-muscarinic drug. කියලා ලියලා atropine, propantolene, හරි? right. ඊට පස්සේ දාගමු අපි other other drug. other දෙවෙනි group එක වෙනත් ඖෂධ. මොනවද වෙනත් ඖෂධ? තියෙනවා. වෙනත් ඖෂධ තියෙනවා. මොනවද තියෙන්නේ? එකක් තමයි alverine. alverine citrate. ඊළඟ තමයි meperidine citrate. තුන්වෙනි තමයි peppermint oil. peppermint oil. හරි. ඔයයි. හරි නේද වෙන්නේ? ඔයයි. හරි. එහෙනම් බඩේ කැක්කමක් එහෙම ආවොත් අපි මොකද කරන්නේ? මේ සුදු පේශි රිලැක්ස් කරන්න ඕනේ. එහෙම රිලැක්ස් කරන්න අපි දෙන අවශ්‍ය මොනවද? ඇට්‍රොපින් දෙන්න පුළුවන්, හයිඩ්‍රෝජන් දෙන්න පුළුවන්, බස්ටෝපෑන් කියන බ්‍රෑන්ඩ් එක, ප්‍රොපැන්ටලින් දෙන්න පුළුවන්, ඇල්වරින්, මෙබෝරින්, පෙපර්මින් ඔය වගේ දේවල් දෙන්න පුළුවන්. ඇති. හරි. මම මේ ගැන ඉන්ඩිකේෂන්, කන්ට්‍රා ඉන්ඩිකේෂන්, සයිඩ් ඉෆෙක්ට් ඒව අද කතා කරන්නේ නැහැ. එක අවස්ථාවක් එනවා මම හිතන්නේ මේ ටික කියලා දෙනවා. හරිද නේ? රයිට්. එහෙනම් අපි චූට්ටක් අපේ පාලමේ පොඩි රිලැක්ස් එකක් ගමු මෙතන මෙහෙම. හරි? දැන් මම නේද? කයින් හරි ප්‍රශ්නයක් අහන්නත් එපා. නිදිමතෙන් ඉන්නේ කට්ටිය නේ. රයිට්. අපි යන් මොකද්ද? සමරියක් කරන්න පුළුවන්ද? කවුද මේ? නුවන්. මේ අපි කතා කරේ ඇත්තටම මොකක්ද මේ? ස්පැසම් එකක්. ස්පැසම් එකට එරෙහිව දෙන ඖෂධයි. ස්පැසම් එකක් කිව්වේ මොකද්ද? සින්දු පේශි සංකෝචනය වීම. හරි? සින්දු පේශි සංකෝචනය වීම අපි මොකද කරන්න ඕනේ? සංකෝචන වුණොත් අපේ මොකද වෙන්නේ? පේන් එකක් එනවා. හරි? ඇබ්ඩොමිනල් පේන් එකක් එනවා. උදරයේ වේදනාවක් එනවා. අපි මොකද්ද කරන්න ඕනේ එහෙම එක්කදී? උදරයේ වේදනාව නැති කරන්න නම් අර සින්දු පේශිය රිලැක්ස් කරන්න ඕන සංකෝචනයත් එක්ක. එයා රිලැක්ස් කරන්න අපි පාවිච්චි කරන ඖෂධ වලට කියනවා ඇන්ටි ස්පැසමොඩික් කියලා කියනවා. ඇන්ටි ස්පැසමොඩික් කියලා කියනවා. හරි? එහෙනම් අපි ඇන්ටි ස්පැසමොඩික් විදියට පාවිච්චි කරනවා ඖෂධ කාණ්ඩ ප්‍රධාන ඒවා දෙකක්. පළවෙනි එක ඇන්ටි මස්කරනික් සහ අදර් ඩ්‍රග්ස් කියලා. ඇන්ටි මස්කරනික් වලින් පාවිච්චි කරන වර්ග තුනක් atropine, hyoscine butyrbromide, propantolene, other drugs ඇත්තේ alverine, meborin සහ peppermint oil. හරිද මේක? right. තව තියෙනවා මම දැනට ඔච්චරයි කියන්නේ. හරි. right. මට කියන්නකෝ චන්දික. චක්කල කියන්නේ anti diarrheal drug. චක්කල කියන්නේ group එක. මොනවද anti diarrheal drug? මතකයි නේ කියන්නේ. චන්දික කියන්නේ මට මතක නැහැ බලන්න බැරුණා previous records. හරි. එහෙනම් කියන්නේ කවුද ඉන්නේ මදුෂී? රස්කාල කියන්නේ. එකක් හරි කියන්නේ එකක් හරි. මදුෂී බලමු කවුද පාන. සමහර අද ක්ලාස් එකට ජොයින් වෙන්නේ. අද දෙක තුනේ. right. ඉෂාරාද ඉෂාරාමේ නැන්ද? කවුද සසිලු? දෙන්න බලන්න උත්තරයක්. අපි පිරිමි ළමයෙක්ගෙන් අහමු බලන්න. ඩයරියා වලට දෙන ඩ්‍රග් එකක් හරි මතකයි නම් කියන්න බලන්න. ඊටත් කතා කරානේ. හර්ෂ තෙනවිරත්න. මතකද? කාටවත් මතක නැද්ද? ලොපරමයි. ඇහුනේ. ලොපරමයි. right. නුවන් ලොපරමයි. හරි. ඊට පස්සේ ලොපරමයි, කොඩේයින්, කොෆිනොට්‍රෝප් නේද? ORS ජීවනි. ඔය තමයි අපි ඩයරිය වලට දුන්නේ. හරිනේ? හරිද? ඒ වැඩක් නැහැ. අපි මෙහෙම කරමු. හරි?
මට කියන්න දෙයක් තිබ්බා මේ අද මේ ගොඩක් දෙයට මේ දකින්න ලැබෙන්නේ නැති මම හිතන්නේ නර්සින් දාලා තිබ්බ කට්ටියට රිසර්ච් එක දාලා තිබ්බා නේද? සිලෙක්ටඩ් කට්ටියගේ ලිස්ට් එක තිබ්බා. සමහර අය සිලෙක්ට් වෙලා සමහර අය සිලෙක්ට් වෙලා නැහැ. කොහොම වුණත් මම මේක කියන්නම් සාමාන්‍යයෙන් නර්සින් ප්‍රොෆෙෂන් එකට මේ වෙනකොට ලංකාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා. හේතුව තමයි නර්ස්ලා මදි ලංකාවේ. ඒකද හෙල්ත් එකේ ඉන්න ස්ටාෆ් එක ඇත්තටම මදි. මැනේජ් කරන්න හරි අමාරුයි. විශේෂයෙන් ඒක නර්ස්ලා අත්‍යවශ්‍යයි. එයාලා තමයි සාමාන්‍ය පේෂන්ට් කෙනෙක් ළඟ මේ කන්ටැක්ට් වෙන කෙනා. ඒ කට්ටියගේ හිඟයක් තියෙනවා කරන්නේ. ලොකු හිඟයක් තියෙනවා. පොළොන්නරුව ඩිස්ට්‍රික්ට් එක ගත්තා ඒකෙත් ලොකු හිඟයක් තියෙනවා. හරි. ඒක ඔහොම කොළඹ හැමතැනම ওই ප්‍රශ්නේ තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ කට්ටිය හරි ඉල්ලුමක් තියෙනවා ප්‍රොෆෙෂන් එකක්. අද ඉතින් විතාස අවුත්වල හරි ඩිස්කනෙක්ට් වෙයි කනෙක්ට් කරගන්න ආපහු. එහෙම වරුණොත් එහෙම තව රත්තර ගන්න තියෙන්නේ. අපි යම් මේකෙන් කෙලින්ම ඊළඟ පාඩම මම ඉතලා ඇන්ටිඩෝට් එකක් කියලා දීලම ඊළඟ පාඩමට යනවා. හරි. අද මම කියලා දෙන්නම් මොකක්ද? හරි. හරි. අද මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේක. මම කියවනේ මෙහෙම එකක්. ඇන්ටි කොලිනර්ජික් කතාවක් කියවනේ. එතනේ ඇන්ටි කොලිනර්ජික් කියවනේ නේද? right. ඒ ඇන්ටි මස්කරනික් ඇන්ටි කොලිනර්ජික් ඔක්කොම මොනවද? එකයි. හරි එකම ඖෂධ කාණ්ඩ තමයි උගා. ඉලා ස්නායුව හරි මේ ස්නායුව හරි මේ මසල් එක හරි මසල් එකට පණිවිඩය කියන්නේ කෙලින්ම ස්නායුව සම්බන්ධ වෙන්න බෑ නියුරෝ ට්‍රාන්ස්මිටර් එකකින් යන්න ඕනේ කෙමිකල් එකකින් තමයි මෙයාට පණිවිඩය ගෙනින් දෙන්නේ හරි එතකොට එහෙම එකක් තමයි මොකද ඇසිටයිල් කොලින් කියන්නේ හරිද මේ ඇසිටයිල් කොලින් මෙතනට ගෙනින් දුන්නාම මෙතන තියෙන රිසෙප්ටර්ස් කොලිනර්ජික් රිසෙප්ටර්ස් උත්තේජනය වුණාම මේ මසල් එක ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නවා. හරි? මේ ඇක්ටිවේට් වෙන්න ඇසිටයිල් කොලින් අවශ්‍යයි. හරි? අපි දෙනවා ඇන්ටි මස්කරනික්. එහෙම නැත්නම් ඇන්ටි කොලිනර්ජික් කියලා ඩ්‍රග් ටිකක් දෙනවා. දුන්නාම මොකද වෙන්නේ යා? එයා ඇවිල්ලා මෙයාව બ્લોක් කරනවා. හරි? બ્લોක් කරනවා. දෙන්නේ මේ රිසෙප්ටර් එකට උත්තේජනය වෙන්න. ඇසිටයිල් කොලින්ට ඇවිල්ලා. කොහොමද තමයි ඇන්ටි කොලිනර්ජික් වල ක්‍රියාව? කොහොම ඩ්‍රග් අපිට මොනවද වෙන්නේ? පාවිච්චි කරන විවිධ දේවල් වලට මේ මසල් පැරලයිස් කරන්න ඕන වෙලාවට සර්ජරි කරන්න ඕන කියලා හිතන්න මේ මසල් එක අපි පැරලයිස් කරන්න ඕනේ රිලැක්ස් කරවන්න ඕනේ එහෙම රිලැක්ස් කරවන්න ඕනේ නහම අපි මොකද කරන්න ඕනේ මෙන්න මේ රිසෙප්ටර් બ્લોක් කරන්න වෙනවා මොනවද කොලිනර්ජික් රිසෙප්ටර් બ્લોක් කරන්න වෙනවා ඉතින් ඒක બ્લોක් කරනකොට මොකද වෙන්නේ මසල් එක නිකම්ම රිලැක්ස් වෙනවා ගොඩක් වෙලාවට අපි නිර්වින්දනය කරන්න පාවිච්චි කරන ඖෂධවල මේ තත්ත්වය තියෙනවා හරි ඇන්ටි කොලිනර්ජික් වලින් වෙන්නේ ඔන්න ඔය වැඩේ. මොකද රිසෙප්ටර්ස් બ્લોක් කරනවා. ඕක දිගින් දිගට මොනොත් එහෙම වෙන්නේ. අපිට වැඩක් කරගන්න බෑ. දැන් සර්ජරියක් කරලා ඉවරයි. තවත් ඔය ඇක්ෂන් එක තියෙනවා ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නයක්. හරි. එහෙනම් ඇන්ටි කොලිනර්ජික් එකක් පොයිසනින් වුණොත් හරි. අපි දෙන්නේ මොනවද? අපි දෙන්නේ නියෝස්ටිග්මීන්, සිසෝස්ටිග්මීන් කියන ඖෂධ. නියෝස්ටිග්මීන් Physostigmine. ඔන්නයි කියන ඖෂධ තමයි දෙන්නේ. මොකද ඇන්ටි කොලිනර්ජික් ඩ්‍රග් විශේෂයෙන් මේ වගේ ඖෂධ. හරි? ඇට්‍රොපින් වගේ එකක්. පොයිසනින් වුණත් අපි දෙන්නේ මේවා. සමහර නර්සින් ස්ටුඩන්ට්ස් ලගේ වයිවවලදී, ෆාමසි ස්ටුඩන්ට් ලගේ වයිවවලදී අහනවා ඔක. මොකද්ද? ඇන්ටි කොලිනර්ජික් පොයිසනින් වුණොත් මොනවද දෙන්නේ? ඉතලහන්නේ ඇන්ටි කොලිනර්ජික් එක්ක උදාහරණයක් කියන්නකෝ. අපි කියන ඇට්‍රොපින්. ප්‍රශ්න නැහැ බස්කෝපෑම් කිව්වත් අවුලක් නැහැ හයෝසින් කිව්වත් අවුලක් නැහැ ප්‍රොපෙන්ටලින් කිව්වත් අවුලක් නැහැ උදාහරණයක් ගන්න අපිට හොඳම මතක උදාහරණ මොකද්ද ඇට්‍රොපින් හරි මේක ගන්නේ ඇට්‍රොපා බෙලඩෝනා කියන ශාකයෙන් හරි මේක ගත්තාම අපි කියනවා
dry as bone අස්තියක් වගේ වියලි red as beet හරි beet වගේ රතු පාටයි හරි mad as hatter කිකිලියක් වගේ පිස්සු වෙනවා confusion හරි ඔන්න වගේ කතා ටිකක් කියනවා ඇට්‍රොපීන් වල. ඒ කියන්නේ ඇට්‍රොපීන් දුන්නාම මොකද වෙන්නේ? ශ්‍රාවයන් ඔක්කොම අඩු වෙනවා අපි ඇඟේ. ශ්‍රාවයන් අඩු වෙනවා. උගුරකට වේලෙනවා. හරි. ඊට පස්සේ මූත්‍රා එළියට යන්න දෙන්නේ නැහැ යූරින් රිටෙන්ෂන්. හරි. දාඩි දාන එක අඩු වෙනවා. reduce sweating. හරි. salivation අඩු වෙනවා. හරි. ඔන්න ඕක තමයි මොනවද? මෙන්න මේ වගේ කියන ලක්ෂණ ටික ඇට්‍රොපීන් වල. ඕක රිවර්ස් කරන්න අපි මොනවද දෙන්නේ? මෙන්න. නියොස්ටිග්මින් සහ ෆිසොස්ටිග්මින් කියන ඩ්‍රග්ස් එක. ඔන්න ඔයාලට මම මේක පෙන්නන්නම් මෙන්න මේ විදිහට. right. අපි බලමු මේක පේනවද හැමෝටම? මෙන්න මේ word වලින් දාපු එක. මේක පේනවා ඇතිනේ. right. බලන්න මේකේ තියෙනවා බලන්න anticholinergic. හරි? anticholinergic පේනවනේ? ඒකට මොකද්ද දීලා තියෙන ඇන්ටිඩෝට් එක ෆිසොස්ටිග්මීන් හරි නියොස්ටිග්මීන් උත් දාගන්න ඕනේ මම පෙන්නන්න අප පොඩ්ඩ එක නියොස්ටිග්මීන් උත් උතරම ලියාගන්න මෙන්න රාගික ෆිසොස්ටිග්මීන් මම ඒක උට ලොකු කරලා පෙන්නන්න ඔයාලට මේ පේන්නේ නැතුව ඇති view හරි ඇන්ටිකෝලිනර්ජික් හැබැයි ඕකේ අනිත් පැත්තත් අපිට කරන්න පුළුවන් ඔය ගාම මොකක්ද අනිත් පැත්ත ඇන්ටිකෝලින් එස්ටරේස් මම මේක ඊළඟ දවස් කියලා දෙන්නම් එහෙම ඖෂධ පොයිසන් වුණාම ඇට්‍රොපින් දෙන්න පුළුවන් හරි රයිට් එහෙනම් අපි දාගමු ඇන්ටිකෝලිනර්ජික් පොයිසනින් වලට ෆිසොස්ටිග්මීන් සහ නියොස්ටිග්මීන් ලියාගත්තද ෆිසොස්ටිග්මීන් රයිට් මෙන්න නියොස්ටිග්මීන් ලියාගන්න නියොස්ටිග්මීන් ෆිසොස්ටිග්මීන් නියොස්ටිග්මීන් ඔය ඇති right එහෙනම් අපි යන් අපේ පුරුදු පාඩමට මොකද්ද කාඩියෝවැස්කුලර් සිස්ටම් මම ඉස්සරහ කරේ ඇනටොමි කරා ඉස්සෙල්ලා හරි ඇනටොමි කරලා මොකද කරේ කියලා දෙනවා මම තීරණය කරා මේ ඇනටොමි කියලා දෙන්නේ තේරුම නෑ ඔයාලට හරි මොකද ඔයාලා A level වලදී ඉගෙන ගන්නවා O level වලදී ඉගෙන ගන්නවා හાર્ට් එක ගැන අන්තිමට මොකද වෙන්නේ අපිට හાર્ට් එකක් නැති ගන්න තමයි ඉන්නේ එහෙම නේද ගොඩක් අය එහෙම තමයි හරි මම අද දැන් අපේ පුතාට මෙහෙම ගන්න එකක් ගියා ડોක්ටර් ගාවට හිමිස්සාව කරලා එනවා මොකද දැන් පොලිමේ පොඩි කියලා තියෙනවා ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ කියලා තියෙන්නේ මොකදන්නේ ආර්ථික කෙනෙක් දොර ළඟම ડોක්ටර් ඊළාට යන්න ඉන්නගෙන ඊට මෙහාට ගියා මට වඩා ගොඩාක් බාල තරුණ ළමයි කිරිය පිළිලමේ හරි ඊට පස්සේ තමයි මම වාඩි වෙන්නේ එන් මොකද උනේ එකපාරට අර ඇතුලේ ඉඳපු ලෙඩ ආව එළියට ඊට ආරාච්චිට යන්න තිබ්බේ ඒ ආච්චි එහෙම උදින ගියාර පිළිලමේ ඒක හරි වැරදි වැඩ නේද මොකද මේ අපේ රටේ හાર્ට් එකක් නැතිකම තමයි නේද මිනිස්සුන්ගේ ආකල්ප වල හරි අවුලක් තියෙනවා ඒක මම හිතන්නේ මේ හරිම ලංකාවේ මිනිස්සුන්ගේ ඒක ටිකක් අවුල් විනයක් නැති වුණාම රට හැදෙන්නේ නැහැ ඔයාලා දන්නව නේද දැන් සාමාන්‍යයෙන් මටත් මේ ප්‍රශ්න දෙනවා මම කියනවා මම ෆෝන් එක සාමාන්‍යයෙන් මට අවශ්‍ය වැඩ තමයි මම වැඩිපුර කරන්නේ කියන්නේ මම WhatsApp එකට ගිහලා group එකට උත්තර දාලා ප්‍රශ්න වලට උත්තර දාලා හරි එහෙම එකක් තමයි YouTube channel එකට ගිහිල්ලා ඒකේ තියෙන වීඩියෝ ටික අප්ලෝඩ් කරලා ඒවා ඔයාලට link එක එවලා එහෙම ඒවා තමයි මම කරන්නේ හැබැයි ගොඩක් අය නිතරම මේ මොකද වීඩියෝ බල බල මේ කාලේ නැස්ති කරනවා අපේ රටේ දියුණු වෙන්න තියෙන කාලය ගොඩක් නැස්ති වෙනවා Facebook හරි ඔය විදිහට YouTube අපේ රටට ආපෙකින් ලොකු පාඩුවක් වුණා රට දියුණු කරන්න ඉන්න කරුණ ශ්‍රමය නිකම් ෆෝන් එකකට හිරවුණා TV එකට හිරවුණා හරි ඒකයි මේ සයිට් අපි මික්ස් ආවෝනේ කාඩියෝවැස්කුලර් සිස්ටම් මම කියන්නේ කියේ මම ඇනටොමි කරන්නේ පාඩමත් එක්ක හරි කාඩියෝවැස්කුලර් සිස්ටම් එහෙන් අහගන්න හරි කාඩියෝවැස්කුලර් සිස්ටම් එක ගත්තාම මේකේ තියෙන කොටස් ප්‍රධාන ඒවා දෙකක් මොනවද දෙක එකක් තමයි
circulatory system. හරි circulatory system. හරි අනිත් එක තමයි lymphatic system. lymphatic වසා පද්ධතිය. හරිද? lymphatic system එක නෙමෙයි. ඒක කතා කරන්නේ මොකේද? වසා අයිති වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ මොනවා කරන්නද? වසා පද්ධතිය අපිට වැදගත් වෙන්නේ අපි ප්‍රතිශක්තිය කරන පද්ධතිය හා සම්බන්ධ. මේ දෙක වෙන වෙනම නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. එකට සම්බන්ධ වෙලා. මේ කතා කරන්නේ අපිට වෙනම තමයි කතා කරන්නේ. මේකේ මොනවද තියෙන්නේ? වසා තියෙනවා. lymph වසා ගැටි තියෙනවා. lymph nodes තියෙනවා. වසා වාහිනී තියෙනවා. lymph vessel තියෙනවා. හරි? කොහොමද තියෙනවා? මේකේ මොනවද තියෙන්නේ? circulatory heart එක තියෙනවා. blood තියෙනවා. blood vessel තියෙනවා. හරි? එහෙනම් අපිට කියන්න වෙන්නේ මොකද්ද? cardiovascular system එක ගැන කතා කරනකොට අපිට තියෙන circulatory system සහ lymphatic system කියලා දෙකක් අපි ඉගෙන ගන්නවා. හරි? මේකෙන් අපි කතා කරන්නේ circulatory system එක ගැන. මේ system එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හරි? circulatory system එක. ඒක තමයි එකක් තමයි මොකද්ද? මේ system එක ඔයාලා දන්නවා pulmonary circulation කියන එකක් තියෙනවා. කුප්පුෂීය සංසරණය. හරි? කුප්පුෂීය සංසරණය. අනිත් පැත්තෙන් තියෙනවා systemic circulation. සංස්ථානික සංසරණය. හරි? right. දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඔයාලා මේවා O level A level වලදී ඉගෙනගෙන තියෙනවා. මම මේක දැන් ආය අමුතුවෙන් විස්තර කර කර යන්න දෙයක් නැහැ. හරි. එතකොට මේකේ විශේෂයෙන් අහන්නේ මොනවද? මේ anatomy පැත්තේදී හරි MCQ ටිකක් අහනවා. හරි. anatomy වලින් MCQ ටිකක් අහනවා සෑම. එතකොට මේ MCQ ටික හරියට අල්ල ගන්න ඕනේ. A level වලදී කරපු දේවල් තමයි නැවත මේක තියෙන්නේ. හැබැයි භාෂාව වෙනස්. එච්චර. හරිද? right. සමහර අය ඉතින් දැන් කියනදී මම මැක්ස් කරේ ඉතින් හાર્ට් එකක් නැහැ මේවයි කියලා දැන් කියනවා. හරි ඒකත් එක්ක තමයි මම පාඩම කරනකොට ඊකට අදාළ ඇනටොමි ටික ඒ අයින් දාගන්න. හරිනේ? right. මම මේක යන්නේ diseases අනුව තමයි මේ cardiovascular system එක කරන්නේ. හරිද? cardiovascular system එක අපි මේක ඉගෙන ගන්න හැම පද්ධතියකම මම අහලා තියෙන පද්ධතිය ගැන කියන්නේ කිව්වා. මේ පද්ධතියේ ලෙඩ ඒකේ ව්‍යුහය ඒ ලෙඩ වලට ප්‍රතිකාර. හරි? මේ ප්‍රතිකාර කරද්දී පාවිච්චි කරන ඩ්‍රග් ඒ වගේ ඉන්ඩිකේෂන්, කන්ට්‍රා ඉන්ඩිකේෂන්, සයිඩ් ඉෆෙක්ට්, ඩෝස්, ඩෝසේජ් ෆෝර්ස් මොකක්ද කියනව නේද? right. අපි කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ මොනවද කරන්නේ? විවිධ ලෙඩ ගැන කතා කරන්න වෙනවා. right. දැන් කියන්න බලන්න. ඔයාලට heart එකේ තියෙන ලෙඩ. එක එක්කෙනා කියන්න බලන්න. දැන් ඉතින් ඔයාලා කියන්න එපා මට මේ හිතේ අමාරුවක් තියෙනවා නේද? ඒව කියන්න යන්න එපා. ඒ ලෙඩ නෙමෙයි මම අහන්නේ. හරි? මොකද්ද? මෙන්න මේකේ තියෙන disease condition ටික කියන්නේ. එක එක්කෙනා කියන්න බලන්න එක එක දන්න විදිහට. දැන් නිදිමත නම් කටවලි කරලා කියන්න. නුවන් කියන්න බලන්න ලෙඩ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ. පිට ලෙඩ නැහැ. high blood pressure අවුනේ. high blood pressure high blood pressure. හරි. අපි ඒකට කියනවා hypertension. අධි රුධිර පීඩනය. hypertension. Very good. How the අද එක තුනනේ ඉසුරු කියන බලන්න. heart එකේ තියෙන ලෙඩක්. heart එකේ අපි heart එකේ තියෙන පුළුවන් ලෙඩක්. එක මතක් කරනවා. heart එක වැල් දුර්වල වීම වැල්ස් ඔව් වැල් වල ප්‍රශ්නේ නෝනේ. අපි කියනකොට valvular disease. හරි? valvular disease. heart එකේ වැල් එකක් එක්ක ලොකු වෙන්න පුළුවන් එක්ක කුඩා වෙන්න පුළුවන්. ලොකු වෙනවා නම් අපි කියන එකට regurgitation. කුඩා වෙනවා නම් aneurysm. තාම මම කිව්වේ නෑ ඒක කියන්නේ නැහැ. right. තව කියන්න බලන්න. පූජනී. කියන්න බලන්න ලෙඩක් heart එකේ තියෙන ලෙඩ නැද්ද? දැන් දැනට කියන්න බලන්න ලෙඩ. දැන් නම් කරනවා නඩවුලා කියන එක නේ. hypertension
hypotension, ප්‍රෙෂර් එක අඩු වීම hypotension හරි hypertension එක hypotension ප්‍රෙෂර් එක අඩු වෙන එක ආයේ tachycardia, bradycardia, heart rate එක අඩු වැඩි වීම heart rate එක වැඩි වෙනකොට අපි කිව්වා tachycardia අඩු වෙනකොට කිව්වා bradycardia ආයේ myocardial infarction, හරිමයි myocardial infarction myocardium එක මොනවාද රුධිර තැබීම අඩු වෙලා පටක වැරෙන්න ගන්නවා හරි MI කිව්වේ මහයු පල්ලම නෙමෙයි හරි MI myocardial infarction හරි එක්ස්පෙක්ට් කියන්නේ angina, angina ආය අවුරුදු 40 විතර පයින්නකොට සාමාන්‍යයෙන් අපිට කන කෑමත් එක්ක නේද එන ලෙඩක් මොකක්ද කොලෙස්ටරෝල් නේද cholesterol, කොලෙස්ටරෝල් අපි කියනවා ඒකට හයිපර්ලිපිඩීමියා කියලා කොලෙස්ටරෝල් තව තියෙනවද ලෙඩ අපේ අම්මෝ තව ගොඩාක් තියෙනවා heart එකේ රිද්මේ නැති වුනහම අපි කියනවා රිද්මේ නැති වෙන මුලට ඒ අකුර දානවා ඇරිත්මියා හරි heart එකේ electric conduction system එක heart එකේ මොකද වෙන්නේ electric conduction system එකක් තියෙනවා නේද ඒක block වුණාම heart block ඒ heart එක failure වෙන්න හිටපුවම root එකක් දෙකක් ආවම නේ ඒ failure නෙමෙයි මේ මෙහෙම ගන්නද මේ ඇවිල්ලා heart එක අකර්මණ්‍ය වීම failure heart failure ආය මොකද heart failure හරි අපි දැනට ඔහොම තියමුකෝ හරි නිකන් ලෙඩ ටිකක් අපි කතා කරනවා මේකේ කොමන් ලෙඩ තමයි අපි කතා කරන්නේ මේ ලෙඩ වලට පාවිච්චි කරන ඩ්‍රග්ස් වලට අපිට යන්න තිබෙන්නේ අන්න ලෝකයේ වැඩිපුරම තියෙන ලෙඩ තමයි දැන් එන්නේ non communicable disease go නොවන රෝග නේද දියවැඩියා ඇද්දුම අපස්මාරය ප්‍රෙෂර් හරි ඔය වගේ ලෙඩ තමයි ලෝකෙක ඉන්නේ වැඩි non communicable ඒකෙන් විශේෂම එකක් තමයි hypertension අධිරුධිර පීඩනය හරි අද අපි කතා කරන්න යන්නේ අධිරුධිර පීඩනය ගැන හරිනේ right අධිරුධිර පීඩනය මොකක්ද අධිරුධිර පීඩනයට පාවිච්චි කරන ඩ්‍රග්ස් මොනවද ඔන්න වගේ තමයි අද කතා කරන්න යන්නේ right එහෙනම් මට කියන්න ඕන මේක දාගන්න disease condition කියලා දාගන්න යන්නේ මේ note එක ඔයාලට මම වීඩියෝ එක දාපුවාම බලලා ලියන්න මම උඩගෙන note දෙනවා අඩුයි note එක ලියා ගන්න හරි නැත්නම් මම කියන ගමන් හරි ලියා ගන්න මම හිතනවා කියන ගමන් ලියනකොට තමයි අහන් ඉඳලා පස්සේ note එකක් හදාගන්න හරි right අපි යන්නේ මේකේ පළවෙනි ලෙඩේ මම නිකන් කතා කරනවා පළවෙනි ලෙඩේට අදාළ කාරණා ටිකක් හරිද hypertension වලට යන්න කලින් මේකේ සමහර anatomy පැත්ත සමහර දේවල් ඉගෙන ගන්න බෑ හරි මේ අහගන්න heart එක ගත්තහම මෙන්න මේ වගේ heart එකේ මොනවද තියෙන්නේ උඩ කර්ණිකා යට කෝෂිකා හරි කර්ණිකා වලට අපි සිංහලෙන් මොකද කියන්නේ සිංහලෙන් මොනවාද ඒට්‍රියා මේ සිංහලෙන් නේ ඊට පස්සේ කෝෂිකා වලට ventricle හරි මේක right මේක left මේක right මේක left හරි මේ heart එකට blood supply කරනවා කොහෙන්ද එකක් තමයි මොකද්ද මේ lungs වලින් පිරිසිදු කරලා ගේනවා left atria එකට left atria එකකින් left ventricle එකට left ventricle එකෙන් මොකද කරන්නේ මෙයා ගෙලිකින් දෙනවා අපේ ඇඟ පුරා පාටකවල ටිෂු වල හරි මේ ටිෂු වලින් පාවිච්චි කරලා අපද්‍රව්‍ය සහිත කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය ගෙනත් දෙනවා කොහෙද right atria එකට හරි ඒ right atria එකෙන් right ventricle එකට නැවතත් lungs වලට ගෙනින් දෙනවා
අපි මෙහෙම යන සර්කියුලේෂන් එක කියව පල්මොනරි සර්කියුලේෂන් ෆුස්ෆුසීය සංසරණය කියලා කිව්වා. මේකද කිව්වා සිස්ටීමික් සර්කියුලේෂන්. හරිනේ? ඔය මතකයි ඒලවලදී. හරි? දැන් තියෙන ප්‍රශ්නේ තමයි හයිපර්ටෙන්ෂන් කියන්නේ සාමාන්‍ය රුධිර මට්ටමකට වඩා රුධිර පීඩනයට වඩා වැඩි පීඩනයක් කියන එකයි. ඒක අදහස්. හයිපර් කියන්නේ වැඩි කියන එක. ටෙන්ෂන් කියන්නේ ආතතිය. කොහෙද මේ ආතතිය ඇති වෙන්නේ? රුධිර වාහිනියේ බිත්ති මත. රුධිර වාහිනියේ බිත්ති මත ඇති කරන රුධිරය වලින් ඇති කරන පීඩනය තමයි රුධිර පීඩනය. මේ බලන්න. මේ රුධිර වාහිනියක් නම් මේකේ රුධිර වාහිනියේ ඇතුලේ තියෙනවා මොකද්ද? මේ විදිහට සිඳු පේශි වලින් ඇතුලේ කුහරයක් තියෙනවා. අපි ඒ කුහරයට කියනවා ලූමන් එක කියලා. මොකක්ද? ලූමන්. මේ ලූමන් එක හොරෙන්නේ විශාල වෙනවා කුඩා වෙනවා. විශාල වෙනවා කුඩා වෙනවා. හරි? මේක කුඩා වුණොත් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. අධික පීඩනයකින් යන්න වෙනවා. ඒක මෙහෙම ඉන්න කෙනා මෙහෙම වුණොත් මොකද? මෙහෙම ඉන්න කෙනා මෙහෙම වුණොත් හොරෙන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. අපි බලමු මෙහෙම වෙන්න හේතු මොනවද කියලා. සිඳු පේශි බිත්තිය හරි මේ බිත්තිය හරියම සංවේදී මොනවද? එකක් තමයි අපේ ස්නායු පද්ධතියෙන් එන ආවේග වලට. හරි? අපි කියනවා සාමාන්‍යයෙන් තියෙන්නේ රුධිර වාහිනියකට මොනවද? සිම්පතටික් සප්ලයි එකක්. සිම්පතටික්. මලහලතනේ සිම්පතටික් පැරාසිම්පතටික් අනුවේගී ප්‍රත්‍යනුවේගී මොකක්ද ඒක? ඔටොනොමික් නර්වස් සිස්ටම් එක සම්බන්ධයෙන් නේද? ශාරීරික ස්නායු පද්ධතිය කොටස් දෙකයි මතකයි. අනුවේගී ප්‍රත්‍යනුවේගී. හරිනේ? right. ඒකෙන් සිම්පතටික් නේද? අනුවේගී ස්නායු සැකයුම මෙයා මොනවා කරනවද? සංකෝචනයට ලක් වෙනවා. මේකේ තීව්‍රතාවය එන්න වැඩි වෙන්න මෙන්න මෙහෙම වෙනවා. මෙහෙම කෙනා මෙහෙම වෙනවා. කියන්නේ ඉන්ටෙන්සිටි එක වැඩි වෙන්න මෙන්න මේ පැත්තටපත් වෙනවා. හරි? ඒක ප්‍රෙෂර් එක වැඩි වෙනවා නේද? අන්න හරි. එහෙනම් හයිපර්ටෙන්ෂන් වෙනවා. ඊළඟට මේ රුධිරයේ උත්සේජන කැල්සියම්. හරි? මේ කැල්සියම් මේ සිඳු පේශිය තුලට ගියොත් මොකද? කැල්සියම් channel open වෙලා සිඳු පේශිය තුල කැල්සියම් ගියොත් එතකොටත් මෙහෙම වෙනවා. එතකොටත් ওই තත්ත්වෙම එනවා. එහෙනම් මොකද වෙන්නේ? මේකෙදි මොකක් වෙන්න පුළුවන්ද? මෙන්න මේ සිඳු පේශිය හැකිලෙන්න හේතු දෙකක් තියෙනවා. හරි? මොකක්ද හේතු දෙක? එකක් තමයි sympathetic nerve supply එක, දෙවෙනි එක තමයි කැල්සියම්. හරිනේ? එහෙනම් මතක තියාගන්න මේකෙදි ප්‍රෙෂර් එක සම්බන්ධව ප්‍රෙෂර් එක කියන්නේ රුධිර වාහිනියේ රුධිරය මගින් ඇති කරන මේ විත්තිය මත ඇති කරන පීඩනය. මේ පීඩනය ඉලක්කම් දෙකකින් කියන්නේ. මොනවද මේ ඉලක්කම් දෙක? කාටද කියන්න පුළුවන්ද? එකක් තමයි heart එක මොනවා වෙනකොටද? රිලැක්ස් වෙනකොට එන ප්‍රෙෂර් එක. අපි ඒකට කිව්වා ඩයස්ටෝලික් ප්‍රෙෂර් එක කියලා. මොකක්? ඩයස්ටෝලික් විස්තාර පීඩනය. හරි? එතකොට සංකෝචනය වෙනකොට ඇති කරන පීඩනය. heart එක සංකෝචනය වෙනකොට රුධිර වාහිනිය විත්තිය මත ඇති කරන පීඩනය. ලොකු පීඩනයනේ. heart එක සංකෝචනය වෙද්දී අධික වේගයෙන් රුධිරය ගමන් කරන රුධිර වාහිනිය. ඒ රුධිර වාහිනිය හද බල තෙරපුමකට ලක් වෙනවා. විත්තිය. හරි? ඒකට කියනවා අපි සිස්ටෝලික් ප්‍රෙෂර් කියලා. සිස්ටෝලික් ප්‍රෙෂර්. හරිනේ? සාමාන්‍යයෙන් රුධිර පීඩනය මනින්නේ මොන වගේද? කාටද කියන්න පුළුවන්ද? රුධිර පීඩනය මනින්නේ මොන වගේද? රුධිර පීඩනය මනින්නේ මොන වගේද? මතක නැහැ. රසදිය මිලිමීටර, මර්කියුරික් මිලිමීටර. හරිනේ? මර්කියුරික් මිලිමීටර. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. මේක දෙනකොට අපිට අගයන් දෙකකින් දෙන්න වෙන්නේ. අගයන් දෙක. හරි? මොනවද අගයන් දෙක? එකක් සිස්ටෝලික් ප්‍රෙෂර් එක, අනිත් එක ඩයස්ටෝලික් ප්‍රෙෂර් එක. හරි? සිස්ටෝලික් ප්‍රෙෂර් එකයි ඩයස්ටෝලික් ප්‍රෙෂර් එකයි අගයන් දෙකකින් අපි කරනවා. දැන් අපි බලමු මොකද්ද? හයිපර්ටෙන්ෂන්. පොඩි වීඩියෝ එකක් තියෙනවා ඒක බලමු. හරි? මේක අයින් කරමු. පොඩ්ඩක් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ. හරි? right. මේ යන
හරි. මේ වීඩියෝ පොඩක් පේනවද කියලා කියන්න මට. හරි මේක පේනවද? පේනවනේ. right. හරි පොඩක් අප්‍රයක් දෙන්න මට. අද ගොඩක්ම ස්ලෝ වෙලා තියෙන කනෙක්ෂන් එක. මෙහෙම කරමු. මේක හරියන්නේ නැහැ. හරි. සවුන්ඩ් එන්නේ නැහැ නේද? හරි මේ අහන්න මම පොඩ්ඩක් හරි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැති ඕනම මොහොතක මේක එන්න පුළුවන්. හරි. මේක සාමාන්‍යයෙන් කැලාවකින් එන ලෙඩක්වත් හරි. සාමාන්‍යයෙන් අපිරිසුදු තැනකින් එන එකක්වත් එහෙම එකක් නෙමෙයි මේ ලෙඩේ. මේ ලෙඩේ ඇවිල්ලා තමන්ගේ ගේ ඇතුළෙම තියෙන ලෙඩක්. හරි. ඒ තමන් ඇතුළේ තමයි මේ ලෙඩේ තියෙන්නේ. ඒ නිසා ගොඩක් දෙනෙක්ට සිද්ධ වෙනවා මේකෙන් ගැලවෙන්න. මොකද අපි කොයි වෙලාවෙ මේක එනවද කියලා දන්නේ නැහැ. හින්දා ගොඩක් දෙනෙක්ට මේකේ භයානක ප්‍රතිඵල එන්න පුළුවන් විශේෂයෙන් ස්ට්‍රෝක් එකක්. මොලේ සමහර ස්ථාන මොන වෙන්න පුළුවන්ද? ඩැමේජ් වෙලා මෙන්න මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. හරි. right. මේ මොකක් වුණත් පිට heart නැත්නම් hypertension කියන කතාව හරියට දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් දෙනෙක්ට මේ අධිරුධිර පීඩනය කියන එක කන්ට්‍රෝල් කරගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. හරි අපි බලමු මොකද්ද මේ රුධිර පීඩනය කියන්නේ. මොකද්ද? රුධිර පීඩනය කියන්නේ රුධිර වාහිනී බිත්ති මත ඇති කරන පීඩනය. හරි. මේ පීඩනය කොහොමද වෙන්නේ? අපි ඉලක්කම් දෙකකින් කියනවා. හරි. මොනවද ඉලක්කම් දෙක? එකක් තමයි සිස්ටෝලික් ප්‍රෙෂර් එක, අනිත් එක තමයි ඩයස්ටෝලික් ප්‍රෙෂර්.
මේකට බලපෑම ඇති කරන විවිධ හේතු. හරි. මේ බලන්න රුධිර වාහිනී බිත්තිය ඇතුලේ කොලෙස්ටරෝල් වගේ දේවල් තැම්පත් වෙන්න හේතු වෙන කාරණා තියෙනවා. හරි මේක වුණාම තමයි ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් වෙන්න හේතු අපි ගොඩක් දේවල් වළක්ව ගන්න පුළුවන්. හැබැයි දැන් තියෙන ජීවන රටාවත් එක්ක මේක වළක්ව ගන්න අමාරුයි. හරි බලන්න මෙන්න මෙහෙම යද්දී රුධිර වාහිනියක් අවහිර වුණොත් එහෙම කාලයක් යනකොට ප්‍රධානම ඉන්ද්‍රියන් වලට දැඩි බලපෑම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හයිපර්ටෙන්ෂන් නිසා විශාල බලපෑමක් අපිට ඇති වෙන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න ප්‍රෙෂර් එක මයින්ද සිද්ධ වෙනවා. මොකෙන්ද මයින්නේ? ස්ටිග්මෝමැමෝමීටර් නැත්නම් BP ඇපරේට් එකකින් තමයි මයින්නේ. සාමාන්‍ය බ්ලඩ් ප්‍රෙෂර් එක අපි අගයන් දෙකයි සිස්ටෝලික් සහ ඩයස්ටෝලික් ප්‍රෙෂර් එක. සිස්ටෝලික් කියන්නේ හෘදය ඉහිල් වෙනකොට ඇති කරන ප්‍රෙෂර් එක. ඩයස්ටෝලික් කියන්නේ සිස්ටෝලික් කියන්නේ හෘදය සංකෝචනය වෙනකොට ඇති වෙන එක. ඩයස්ටෝලික් කියන්නේ හෘදය ඉහිල් වෙද්දී ඇති වෙන එක. මේ තමයි නෝමල් ප්‍රෙෂර් එක. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඩයස්ටෝලික් ප්‍රෙෂර් එක අඩුයි. සිස්ටෝලික් ප්‍රෙෂර් එක තමයි වැඩි. සංකෝචනය වෙනකොට ඇති වෙන පීඩනය තමයි වැඩි. හරි රයිට් ඔන්න ඕක තමයි නෝමල් ප්‍රෙෂර් එක. රයිට් එහෙනම් අපි මෙන්න මේ වීඩියෝ එක රන් කරන්න අමාරුයි ස්ලෝ වෙලා තියෙනවා. කමන්නේ මේක අයින් කරලා මේකට යන්න. හරි රයිට් මේ බලාගන්න මේකෙදි අපිට කරන්න සිද්ධ වෙනවා මෙන්න මෙහෙම දෙයක්. කොහොමද ප්‍රෙෂර් එක අඩු වැඩි වෙන්න අපේ ඇඟේ තියෙන යාන්ත්‍රණය මොකක්ද කියලා දැනගන්න ඕනේ. හරි අපි බලමු කොහොමද ප්‍රෙෂර් එක අඩු වැඩි කරන යාන්ත්‍රණය මොකක්ද කියලා. හරි මෙන්න මෙහෙම බලන්න ක්‍රම දෙකකට ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වුණාම naturally අපේ ඇඟේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරන්න අපේ ඇඟ මෙකනිසම් එකක් ක්‍රියාත්මක කරනවා. මොකද්ද මේ මෙකනිසම් එක? හරි මෙන්න මේකයි මෙකනිසම් එක. බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වුණොත් මේක වැඩි කරන්න ඕනේ. අපේ ඇඟේ ස්වභාවික තියෙන ක්‍රමයක්. ප්‍රෙෂර් එක අඩු වුණොත් මේ විදිහට අපේ දන්නනවා කොහෙද? sympathetic nerve system එකට. sympathetic කියන්නේ අනුවේගී ස්නායු පද්ධතියට. හරි එයා ඇක්ටිවේට් වෙනවා. හරි ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේට් වුණාම පණිවිඩ තැන් දෙකකට ගෙනියනවා. එකක් තමයි heart එක. අනිත් එක තමයි blood vessel රුධිර වාහිනී. හරි blood vessel. හරි එහෙනම් තැන් දෙකකට මේ පණිවිඩය ගෙනිහින් දෙනවා. heart එක blood vessel. heart එකේ තියෙනවා එක්තරා receptors જાතියක්. මොකක්ද ඒ? ඒ තමයි beta receptor. beta 1 තියෙන. හරිද? blood vessel වල තියෙනවා alpha receptor. විශේෂයෙන් alpha 1. හරි? right. මේ විදිහට තියෙනවා. heart එකේ beta 1 උත්තේජනය වෙච්ච ගමන් heart rate එක වැඩි වෙනවා. මොකද්ද heart rate එක කිව්වේ? heart rate එක කිව්වද? number of contraction per minute. විනාඩියකදී හෘද ස්පන්දනය වෙන වාර ගණන. number of contraction per minute. ඒක වැඩි වෙනවා. ඒක වැඩි වුණාම මොකද්ද වැඩි වෙන්නේ? විනාඩියකදී එළියට දාන රුධිර පරිමාණවත් වැඩි වෙනවා. ඒ කියන්නේ cardiac output එක වැඩි වෙනවා. මොකද cardiac output කිව්වේ? volume of blood pump out per minute. විනාඩියකදී එළියට දාන රුධිර පරිමාණය. මොකද වෙන්නේ? විනාඩියකදී එළියට දාන රුධිර පරිමාණය අපි කියනවා cardiac output කියලා. ඒක වැඩි වෙන heart rate එක වැඩි වුණාම. හරි? විනාඩියකදී ගහින වාර ගන්න වැඩි වෙන එළියට දාන පරිමාණය වැඩි වෙනවා. හරිද? right. ඔන්න එක ක්‍රමයක්. මොකද්ද? blood pressure එක අඩු වුණා අපේ මොළයට පණිවිඩය දුන්නා වැඩි කරන්න කියලා. එයා දැන් දෙකට පණිවිඩය දීලා heart එකට සහ heart එක දුන්නාම heart rate එක වැඩි කරා, cardiac output එක වැඩි කරා.
බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරනවා. හරි? දෙවෙනි කරේ. දෙවෙනි තැන තමයි බ්ලඩ් වෙසල්ස් වලට රුධිර වාහිනී වලට පණිවිඩය දෙනවා කොහොම කරන්න කියලාද? මෙන්න මේ විදිහට. රුධිර වාහිනී වලට දුන්නාම රුධිර වාහිනී හකුලවනවා. ඩිස්කනෙක්ට් එක කනෙක්ට් කරගන්න රුධිර වාහිනී හකුලවනවා. පෙරිෆරල් රෙසිස්ටන්ස් පර්යන්තයෙන් ඇති කරන ප්‍රතිරෝධය එන්න එන්න වැඩි වෙනවා. පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි වෙන්න බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හරි? ප්‍රතිරෝධය වැඩි වෙන්න ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඔන්න දැන් ස්වභාවිකව මොකද උනේ? ප්‍රෙෂර් එක අඩු වුණා. ඔන්න වැඩි කරා. මේකට කියනවා අපි මොකක් කියලාද? හරිනේ? රයිට්. අපි මේකට කියනවා මොකක් කියලාද? මේකට කියනවා පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි නම් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි නම් මේ සිස්ටම් එකට කියනවා බැරෝ රිෆ්ලෙක්ටර් කියලා. ඒ කියන්නේ මේ මෙකනිසම් එකට මම කියනවා බැරෝ රිෆ්ලෙක්ටිව් එකකට ප්‍රතික්‍රියාවක්. ප්‍රෙෂර් එක සම්බන්ධ ප්‍රතික්‍රියාවක් වෙනවා අඩු උනහම වැඩි කරන්න. හරි? ඕක එක මෙකනිසම් එක. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් වකුගඩු අඩුවෙන් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙන්න ෆිල්ට්‍රේෂන් එක අඩු වෙනවා. පෙරෙන ප්‍රමාණය අඩු වෙනවා. වකුගඩුවේ පෙරෙන ප්‍රමාණය අඩු වෙන්න රෙනින් කියලා සංයෝගයක් ස්ථාවර වෙනවා. රෙනින් පොඩි වැඩක් කරනවා. හරි? රෙනින් ස්ථාවරය වැඩි වෙන්න එයා පොඩි වැඩක් කරනවා. මොකද කරන වැඩේ? ඒ තමයි අක්‍රීය තත්ත්වයේ ඉන්නවා එක්කෙනෙක්. කවුද? ඒ තමයි ඇන්ජියෝ ටෙන්සිනෝජන්. ඇන්ජියෝ කිව්වේ කවුද? ඇන්ජියෝ මැතිව්. ඇන්ජි කියනවාද? ඇන්ජි කිව්වේ නාන. හරි? ටෙන්ෂන් කිව්වේ ආතතිය. නෝජන් කිව්වේ නෝ ජනරේෂන්. හරි? ජනරේට්ලා නැහැ තාම. හරි? නානවල ආතතිය පාලනය කරන ජනනයේ නොවිච්ච සංයෝගය. ඒ කියන්නේ මෙයා ඉනැක්ටිව්. හරි? ඔයාලා ඇන්ජියෝ කියනවා මොකදද ඇන්ජියෝස්පර්ම් එක. නේද? ඒ ලෙවල් බයෝ වලට කරද්දී තනාල ශාක. ඒ වගේ තමයි මේක. ඇන්ජියෝ නාලවල ටෙන්ෂන් එක ආතතිය පාලනය කරන සංයෝගයක් කියනවා. එයා ඉනැක්ටිව්. මේ ඉනැක්ටිව් ඇන්ජියෝටෙන්සිනෝජන් ඇන්ජියෝටෙන්සින් බවට ඇන්ජියෝටෙන්සින් 1 බවට පරිවර්තනය කරනවා. හරි? ඇන්ජියෝටෙන්සින් 1 බවට පරිවර්තනය වෙනවා. කවුද කරන්නේ ඒක? රෙනින් කරන්නේ. මේ වැඩේ රෙනින් තමයි කරන්නේ. ඊළඟ ගැටලුව. මේ ඇන්ජියෝටෙන්සින් 1 කියන ඒ තරම් ප්‍රබලව මේක වැඩි කරන්නේ නැහැ. මොකද ආතතිය වැඩි කරන්නේ නැහැ. එයා පරිවර්තනය වෙන්නේ ඇන්ජියෝටෙන්සින් 2 බවට. එයා තමයි it is the most potent vasoconstrictor in our body. අපේ ඇඟේ තියෙන ප්‍රබලම රුධිර වාහිනී හකුලවන සංයෝගය. කවුද? ඇන්ජියෝටෙන්සින් 2. ඒක කරන්ද මෙයා බාට පරිවර්තනය කරන එන්සයිම් එක තියෙන්න ඕනේ. අපි කියනවා ඒකට ACE angiotensin converting enzyme එකක් තියෙනවා. ඒක තමයි මෙයා ඒ බාට පරිවර්තනය වෙන්නේ. දැන් මෙයා හකුලනවා කියන එක මොකද වෙන්නේ? මේ බන්ඩසල් හකුලනවා කියන එකේ තේරුම මොකද්ද? ප්‍රතිරෝධය වැඩි කරනවා කියන එක. පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි වෙලා ඒ හේතුව ඕම් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හරි? පාරයන්තයෙන් ඇති කරන ප්‍රතිරෝධය වැඩි වෙනවා මෙයා වැඩි වෙනවා. ඒක සංකෝචනය වෙන ප්‍රමාණය වැඩි. නිර්වාහණය හැකියද ගන්න. right. ඊළඟට මම යනවා මොකේද? ඊළඟට යනවා මෙයා රෙනින් සාරය වැඩි වෙන්න මොකද වෙන්නේ? ෆිල්ට්‍රේෂන් එක. අපෝගඩුවේ පෙරෙන ප්‍රමාණය අඩු වෙනවා. හරි? ෆිල්ට්‍රේෂන් එක අඩු වෙනවා. පෙරෙන එක අඩු වෙද්දි මොකද වෙන්නේ? ලේවල මොනවද එකතු වෙන්නේ? ලේවල වැඩිපුර ජලය එකතු වෙනවා. නේද? පෙරෙන එක අඩු වෙන මූත්‍රාහාර ජලය යන්නේ නැහැ. ඊට අමතරව ලවණ වල විශේෂයෙන් සෝඩියම් කියන ලවණේ එකතු වෙනවා. දැන් ජලය සහ සෝඩියම් අපේ ඇඟ ඇතුලේ එකතු වෙනවා. අපි කියනවා රිටෙන්ෂන් කියලා කියන්නේ. හරිද? රිටෙන්ෂන්. ඇඟ ඇතුලේ එකතු වෙනවා රිටෙන්ෂන්. රිටෙන්ෂන් ඇඟ ඇතුලේ එකතු වෙනවා. එකතු වෙද්දි මොකද වෙන්නේ? ආපහු හරිනේ.
රුධිර පරිමාව වැඩි වෙනවා. blood volume එක වැඩි වෙලා blood pressure එක වැඩි වෙනවා. ඒකනේ අපි කියන්නේ ලුණු කඩනවා කියන්නේ. ලුණු කාපුවම මොකද වෙන්නේ? ලේවල තියෙන සෝඩියම් ලෙවල් එක වැඩි වෙලා ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒකයි ප්‍රෙෂර් එක වැඩි වෙන්න අනිත් හේතුව. මොකද පෙරීම අඩුයි, ජලය වැඩි, ලවණ වැඩි, ප්‍රෙෂර් එක වැඩි. ලේවල ලවණ වැඩි. තාම ගැටලුවක් තියෙනවා. මොකක්ද මේ ගැටලුව? මේ ඇන්ජියෝටෙන්සින් 2 වැඩි වෙච්ච බලන් ඉන්න බෑ. එක හෝමෝනයක් ඉන්නවා. කවුද? ඇල්ඩොස්ටෙරෝන්. ඇල්ඩොස්ටෙරෝන් මොකද කරන්නේ? ඇල්ඩොස්ටෙරෝන් ස්ථාවරය වැඩි වෙන්න පටන් ගන්නවා. ඇල්ඩොස්ටෙරෝන් අපේ ඇඟේ ඉන්න මොනක් පාලනය කරනවද? සෝඩියම් සහ ජලය පාලනය කරනවා. ඇල්ඩොස්ටෙරෝන් ස්ථාවරය වැඩි වෙලා ගියොත් සෝඩියම් සහ ජලය ආයෙත් ඇඟේ එකතු වෙනවා. ඒක දෙකම ආවම බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එහෙනම් මොකද මේ මේකෙන් කියන්නේ? මේකට කියනවා අපි නම renin angiotensin aldosterone system. මොකද renin angiotensin aldosterone system. හරි. අපි පොඩ්ඩක් මේක දාගමු නේ. මොකද්ද? දාගන්න ඉස්සෙල්ලාම මොකද්ද? hypertension කියලා දාලා mechanism of pressure regulation කියලා අපි කියනවා. මේ ලියමු. mechanism of pressure regulation. pressure එක regulate කරන mechanism එක. හරි. මොකද්ද? ක්‍රම දෙකක් තියෙනවා. මොකද barrow reflex, renin, angiotensin, aldosterone system. barrow reflex එකේදී sympathetic nerve supply එක ලබා දෙනවා කොහෙද? මේ brain එකෙන් කොහෙද ලබා දෙන්නේ? heart එකට සහ blood vessel වලට ලබා දෙනවා. හරි. එහෙම ලබා දුන්නාම ඊළඟ කාරණේ තමයි ගන්න. ඊළඟට එයා heart එක ලබා දුන්නාම heart එකේ ඉන්න ගන්න වැඩි beta 1 receptor උත්තේජනය කරනවා. ඒක නිසා heart rate එක වැඩි වෙනවා. heart rate එක වැඩි වීම හින්දා cardiac output එක වැඩි වෙලා blood pressure එක වැඩි වෙනවා. හරි. HRT heart rate මම මෙතන කියන්නම්. COP cardiac output. Cardiac output. Right? Daganne pressure, mechanism of pressure regulation. ඔයාලා තේරෙන්නේ නැත්නම් එතන අහන්න. තේරෙන්නේ නැත්නම් අහන්න. Activate sympathetic nerve system. Beta 1 activation. Take a value very much. Alpha 1 activation. Take a value very much. PR can peripheral resistance. අන්තිම දැට ලියන්න පස්සේ මොකද? peripheral පරයන්තෙන් ඇති කරන ප්‍රතිරෝධය peripheral resistance හරි ප්‍රතිරෝධය ඊට පස්සේ අනිත් පැත්තට එනවා
blood pressure එක අඩු වුණාම renin angiotensin aldosterone system එක renin ශ්‍රාවය වැඩි වෙනවා pressure එක අඩු වෙච්ච ගමන් එයා inactive වෙන්නේ angiotensin වලින් angiotensin 1 බවට පරිවර්තනය කරනවා angiotensin 1 angiotensin 2 බවට පරිවර්තනය කරනවා ACE angiotensin converting enzyme මගින් හරි angiotensin 2 වැඩි වෙනවා 2 වැඩි වෙද්දී ඒක දිහා බලන් ඉන්න බැරි aldosterone මොනව කරනවද ස්‍රාවය වැඩි වෙනවා aldosterone හේතු වෙනවා සෝඩියම් සහ ලවණ ඇඟ ඇතුලේ එකතු වෙන්නේ කරගන්න aldosterone අපේ එකතු වෙන වැඩි සෝඩියම් සහ ලවණ ප්‍රමාණය වැඩි ඒ නිසා අපි මොකද කරන්නේ ලේවල තියෙන මිනරල් පරිමාණ වැඩි වෙනවා ලවණ වැඩි වෙනවා ආසිඩික් වැඩි වෙනවා blood pressure එක වැඩි වෙනවා දැන් අපි බෙහෙත් දෙන්නයි යන්නේ හරි hypertension වලට ඔන්න බලාගන්න ට්‍රීට්මන්ට් වලට යන විදිහ හරි මොකද බලන්න මේක ඔයාලට තේරෙන්නේ නැත්නම් අහන්න මෙතන වචන ACE කියන්නේ angiotensin converting enzyme පරිවර්තනය කරන enzyme හරි මොනවද ට්‍රීට්මන්ට් කරන්න යන්නේ අපි ගාවට එන්නේ blood pressure එක වැඩි වෙච්ච ලෙඩේ හරි අපි මොකද කරන්න ඕනේ blood pressure එක වැඩි නම් අපි මොකද කරන්න ඕනේ ඒක අඩු කරන්න මේ පැත්තට හරවන්න ඕනේ pressure එක වැඩි වෙච්ච ලෙඩුන්ට අඩු කරන්න මේ පැත්තට හරවන්න ඕනේ මේ යාන්ත්‍රණය අපි කරන්න පුළුවන් මේක වෙන්න නොදී තනින් තන බ්ලොක් කරනවා බ්ලොක් කරපුවා pressure එක සාමාන්‍ය වර්ධනය තියාගන්න පුළුවන් හරි එහෙනම් මම ඉස්සලා බ්ලොක් කරනවා beta 1 activate වෙන එක beta 1 activate වෙන එක වළක්වන්න මම දෙනවා උඩට මොනවද beta blocker හරි මේවා තමයි මොනවද beta receptors block කරපුවම heart rate අඩු වෙනවා cardiac output අඩු වෙනවා blood pressure එක අඩු වෙනවා මෙතන ඉහළට යන්න වෙන්නේ pressure එක normal මට්ටමේ තියාගන්න පුළුවන් හරි ඔන්න beta blockers වෙනවා ඕවා තමයි පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ අපි කියන්න බලන්නේ alpha receptors block කරන්න පුළුවන් alpha block කරනවා මොකද වෙන්නේ peripheral resistance එක අඩු වෙනවා blood pressure එක අඩු වෙනවා හරි එහෙනම් දෙවෙනි group එක alpha blocker හරි right අපිට තාම පුළුවන් මෙහෙම දෙයක් කරන්න මොකද්ද renin ශ්‍රාවය වැඩි වෙන එක නෙවෙයි renin මොනවා කරනවද අඩු කරන්න පුළුවන් අපිට ඩ්‍රග්ස් දීලා අපි කියනවා renin antagonist renin blockers දෙන්න පුළුවන් හරි අපිට පුළුවන් කෙලින්ම මෙතනම මේ මුකුත්ම වෙන්නේ නැති central nerve system එක ඇක්ටිවේට් වෙන මොකද තියාගන්න හරි ඒවට කියනවා අපි centrally acting drug දැන් කාණිකයක් කියනවා හතරක් තියෙනවා මේ සිස්ටම් එක බ්ලොක් කරන්න පුළුවන් මුලින්ම මේ සිස්ටම් එක බ්ලොක් කරන්න මෙතන හරි right එන්න හතරයි ඊළඟට අපිට පුළුවන් මෙයා හැදුනොත් තමයි මොනවා වෙන්නේ මෙයා හැදින්න අනිවාර්යයෙන් මෙයා ඕනේ angiotensin converting enzyme එක ඕනේ අපිට පුළුවන් මොනවා කරන්නද ඉතින් දෙන්න පුළුවන් මේ enzyme එක බ්ලොක් කරන ඖෂධ මොනවද enzyme එක බ්ලොක් කරන ඖෂධ ACE නිෂේධක inhibitor නිෂේධක ACE inhibitors දෙන්න පුළුවන් හරි ඊළඟ මොකක්ද angiotensin converting enzyme inhibitor ආයෙත් තව එකක් පුළුවන් මෙයාව හැදෙන්න දීලා මෙයා බ්ලොක් කරන්නේ මෙයා හැදෙන්න දීලා මොකක්ද කරන්නේ එයා අදාළ රිසර්ච් එකක් එක්ක සම්බන්ධ වෙන එක වළක්වන්න පුළුවන් අපි ඒවට කියනවා මොකද angiotensin 2 receptor blocker මොකද angiotensin 2 receptor blocker angiotensin 2 receptor blocker හරි එතකොට මොකද වෙන්නේ ඔන්න ඊළඟ කාණ්ඩෙත් හරි
මේවා තමයි sartan කියලා ඉවරෙන්නේ. losartan, telmisartan, olmesartan නේද? ඕවා තමයි මේකේ තියෙන්නේ. AC inhibitors ඉවරෙන්නේ pril කියලා. හරි. මොනවද? captopril, enalapril, lisinopril, all the pills except april. April හැබැයි ඉතිරි pril කියලා මේකට අයිති වෙනවා. මොනවද? pril කියලා ඉවරලා ACE inhibitor. හරි. ඊට පස්සේ අපේ වැඩිපුර ලවණ සහ ජලය අපේ ඇඟෙන් එළියට දාන්න පුළුවන්. හරි. ඒවට කියනවා අපි මූත්‍රාකාරක කියලා. මොනවද? මූත්‍රාකාරක. එහෙනම් අපි මෙතන පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ කාණ්ඩේ diuretic මූත්‍රාකාරක. හරි. diuretic. මේ කාණ්ඩේ කීයක් තියෙනවද? 1 2 3 4 5යි 6යි 7යි. හරි. 7ක් තියෙනවා. අපිට පුළුවන් තව එක කාණ්ඩයක් මෙතෙන් ලියා ගන්න. හරි. අපිට පුළුවන් රුධිරවාහිනී පාලයන්ට ඇති කරන ප්‍රතිරෝධය අඩු කරන්න පුළුවන්. මොනවා කරන්නද? එකක් තමයි කැල්සියම් මොනවලේද? රුධිරවාහිනී පිටු පේශි තුල කියොත් කැල්සියම් මොකද? වාහිනිය හැකිලෙනවා. අපිට පුළුවන් කැල්සියම් ගමන් කරන මාර්ගය બ્લોක් කරන්න. අපි කියනවා කැල්සියම් channel blocker. පෙරිෆරල් රෙසිස්ටන්ස් එක අඩු කරන්න අපි ඩ්‍රග්ස් වර්ග දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි calcium channel blocker. අවස්ථාවක් තියෙනවා රුධිරවාහිනී ඉහිල් කරන ඖෂධ. අපි කියනවා වාසෝඩයිලේටර්. වාසෝඩයිලේටර්. හරිද? වාසෝඩයිලේටර්. එහෙනම් ඕම් ඖෂධ කාණ්ඩ කීයක් අපි කතා කරනවද? අපි ඖෂධ කාණ්ඩ 9ක් කතා කරනවා hypertension වලට අදාළව. හරි? right. ප්‍රශ්නයකට අදාළව කියන්නේ. සර් පෙරිෆරල් රෙසිස්ටන්ට් වැඩි වෙනකොට BP වැඩි වෙන විදිය පොඩ්ඩක් කියන්න. මොකද? PR වැඩි වෙනකොට BP වැඩි වෙන විදිය පොඩ්ඩක්. මොනවා වැඩි වෙනවද? PR පෙරිෆරල් රෙසිස්ටන්ට්. පෙරිෆරල් රෙසිස්ටන්ස්. ඔව්. මට පොඩ්ඩක් මේ ඉඳ තියෙන ගමන් බලන්න. මෙතන පේනව නේද? හරි. මේ බලාගන්න. රුධිර වාහිනියක හරක් කඩක් මම ගන්නවා. මෙහෙම තියෙන එකක් හරි. මේ බවට පරිවර්තන වෙනවා. එහෙම වුණා කියන එක දැන් මොකද? මේක තමයි PR වැඩි වීම. පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. මේ සිංගල් පේශි හැකිලිලා. මෙතන පෙරිෆරල් රෙසිස්ටන්ස් වැඩි. ප්‍රතිරෝධය වැඩි. ප්‍රතිරෝධය වැඩි වෙන මේක ඇතුලේ අධික පීඩනයකින් විතරේ නමන කරන්නේ. ඒ කියන්නේ ක්ලාස් එකක් කරනවා. හරි පන්ති ළමයි ඉන්නවා 20000 ඉන්නවා නේද? කොහොම ඉන්නකොට එක දොරයි තියෙන්නේ. හරි දැන් දොරවල් තුනක් තියෙන ක්ලාස් එකේ එක දොරයි අරලා තියෙනවා. මේ ඔක්කොම එන්නේ මේකෙන් අධික පීඩනයකින් එළියට එන්නේ ළමයි. මේ දොරහලා තමයි එන්නේ. ඒකද අධික සද්දපදයක් ඇති වෙනවා. ඒකම තමයි මෙතන. ලොකු ඉඩක් තිබ්බෙක ඒ ඉඩ අඩු වෙලා පෙරිෆරල් රෙසිස්ටන්ස් වැඩි වෙලා. වැඩි වෙද්දී මොකද වෙන්නේ? අධික පීඩනයෙන් ඒක හරහා නෙද්දේ ගමන් කරනවා. අන්න ඒක තමයි පෙරිෆරල් රෙසිස්ටන්ස් කියන්නේ. පරිවර්තන ඇති කරන ප්‍රතිරෝධය. රුධිර වාහිනිය ඇක්ටිවීම සහ ඉදිරිවීම වල තමයි ඒක අදාපවතින්නේ. හරිද නෝන්? ඒ කියන්නේ සර් මේ රුධිර වාහිනිය අර කුහරය පොඩි වෙන එකද වෙන්නේ සර්? ඔව් පෙරිෆරල් රෙසිස්ටන්ස් කියන්නේ මේක කුඩා වෙනවා. يعني කුහරය කුඩා වෙනවා සිංදු පේශි මොකද වෙන්නේ? හැකිලෙනවා. හැකිලෙද්දී මොකද වෙන්නේ? සිංදු පේශි මෙහෙම තියෙන රිලැක්ස් වෙලා තියෙන හැකිලෙනවා. හැකිලෙනකොට අධික පීඩනකින් තියෙන රුධිරය යන්න වෙනවා. ඒක තමයි පෙරිෆරල් රෙසිස්ටන්ස් කියලා අපි කියන්නේ. පාරයන්තයෙන් ඇති කරන ප්‍රතිරෝධය. කියන්නේ අපේ ඇඟේ හાર્ට් එකෙන් එපිට තියෙන රුධිර වාහිනිය මොකද වෙන්නේ? හැකිලීමකට ලක් වෙනවා. ඒක අධික පීඩනයකින් රුධිරය ගමන් කරනවා. අපි කරන්න ඕනේ මොකද්ද එතකොට? ඒක අපි කරන්නේ මේ හැකිත් එක නා මේ බවට පරිවර්තනය කරන්න. ඒක කරන් තමයි අපි වාසෝඩයිලේටර් සහ කැල්සියම් channel blocker පාවිච්චි කරන්නේ. හරි නේද? ඔතාව ඉතින් කතා කරනවා කියන්නේ. හරි. right. එහෙනම් ඩ්‍රග් ගෲප් 9 හරිද දාගත්තද? right. එහෙනම් අපි මෙහෙම කරමු. දැන් මොනවද එහෙනම් තියෙන ඩ්‍රග් ගෲප් එක කියලා අපි චුට්ටක් නෝට් එක දාගමු මේ විදිහට. පළවෙනි ගෲප් එක බීටා බ්ලොකර්. දෙවෙනි ගෲප් එක ඇල්ෆා බ්ලොකර්. තුන්වෙනි ගෲප් එක සෙන්සර් ඇක්ටින් ඩ්‍රග්. හතරවෙනි ගෲප් එක රෙනින් බ්ලොකර්. හරි රෙනින් බ්ලොකර්.
Screening blocker. හරි. ඊට පස්සේ calcium channel blocker vasodilator. හරි. ඊට පස්සේ angiotensin 2 receptor blocker. ඊට පස්සේ ACE inhibitor. හරි. ඊට පස්සේ diuretic. කාණ්ඩ 9. අපි මේ කාණ්ඩ 9 මොනවද කියලා උදාහරණ දාගමු. beta blockers කියන ඒවා හැම වෙලේම ඉවර වෙන්නේ lol හරි lol හරි කියලා. හරි. මොනවාද lol කියන්නේ? atenolol, propranolol, metoprolol, arvidilol, pindolol, sotalol, timolol, lol කියන වේවා. හරි. දාගමු අපි එනම් එක කියලා කියන්නේ treatment කියලා දාලා එක කියලා දාගන්න. treatment විනාඩි 5කින් අපි ඉවර කරමු. treatment එක beta blocker මොනවද උදාහරණ? propranolol, atenolol, metoprolol. හරි. metoprolol, arvidilol. Here. How you know? Where? ඊට පස්සේ මම යනවා alpha blocker. Prazosin. Sosin කියන එක වගේ. Prazosin. Terazosin. හරි. Terazosin. Doxorubicin. Campylobacter. Right? Campylobacter. Have it? Right. ඊළඟ group එක. ACE inhibitor. Hold free. Capture free. Inhaler free. Right? Perinder free. ඔක්කොම යන්න ඕනේ. Perinder free. Right. ඊට පස්සේ යන්න අපි calcium channel blocker CCB කියලා අපි කියන්නේ calcium channel blocker. හරි. nifedipine, amlodipine, පොඩ්ඩක් පැහැදිලි මදි. වීඩියෝ එක දානවා. හරි වීඩියෝ එක දානවා. right මම මෙහෙම කරන්න ඔයාලට පැහැදිලි මදි නම් වීඩියෝ එකක් නෙමෙයි මේකේ අනිත් ෆයිල් එකක් දාන්න. හරි. මෙන්න මෙහෙම තියෙනවා. right. ඔයාලා මම ටියුබ් එකක් දාලා ඇති කාඩියෝවැස්කියුලර් කියලා. හරි මම ක්ලාස් එක ඉවරනත් එක්කම ඒ ටියුබ් එක ඔයාලට දාන්න කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ. right. මේක තමයි ටියුබ් එක. ටිකක් ඉන්ටර්නෙට් ස්ලෝ ඒකින්ද මට මේ සමහර ඒවා පෙන්න ගන්න විදියක් නැහැ. කොහොමද මම ඒක වීඩියෝ එකට ඇඩ් කරලා දාන්න. හරි. මේ මම හදලා තියෙන ටියුබ් එකේ මේ ඩ්‍රග් ගෲප් එක ඔක්කොම තියෙනවා. සමහර අයට මම මේ ටියුබ් එක මේ පේමන්ට් කරපු කට්ටියට මම එවලා ඇති. අනිත් කට්ටිය මම මේ බලන්න දෙන්නම් මේ විදිහට. right. හරි මෙහෙම ටියුබ් එකක් සමහර අයට ලැබිලා ඇති. මේක තමයි ඔයාලගේ
අය මම කිව්ව මේ ඩ්‍රග් ගෲප් එක මෙතන තියෙනවා. මේක උටන් ලොකු කරලා පෙන්නන්න. රයිට්. මේ තියෙන්නේ ඔයාලගේ ඩ්‍රග් ගෲප් එක. බොහොම පහසුවෙන් මේ ටික බලා ගන්න පුළුවන් ටියුබ් එක තියෙනවා. මේ තියෙන්නේ මම දැන් ක්ලාස් එක ඉවරනත් එක්කම ඔයාලගේ WhatsApp group එකට මේක දාන්න. හරි? මේ තියෙන්නේ බීටා බ්ලොකර්, හරි? alpha blocker, calcium channel blocker, renin inhibitor, හරි? aliskiran කියන එක තමයි renin inhibitor, ACE inhibitor මේ ටික තියෙනවා. හරි. මම මෙහෙම කරන්නම්. මේක දැන් ඔයාලගේ group එකට දාන්නම්. එතකොට කිසි ගැටලුවක් නැහැ. ඊළඟට ඔයගොල්ලෝ print out එක අරගෙන තියාගෙන ක්ලාස් එකට එකතු වෙන්න. අනිවාර්යෙන් print out එක ගන්න. ඕකේ. අල print out එකනේ මම black and white එක ගන්න. yes. හරි. මම එහෙනම් දැන් අද මම කතා කරපු ටික ආපහු කියන්න. ඔයාලට anti spasmodic drugs එක කතා කරා. ඒක anti muscarinic ආද කියලා කොටස් එක්ක කරලා තියෙනවා. ඊට පස්සේ මම cardiovascular system එක පටන් ගත්තා. ඒකේ anatomy කරේ නැහැ. anatomy කරන්නේ මේ disease condition එකත් එක්ක තමයි මම යන්නේ. ඒකට anatomy බලන්න ඕන නම් මම කරපු එක මගේ වීඩියෝ තියෙනවා YouTube channel එකේ. ඒකට ගිහිල්ලා බලන්න. එහෙනම් මම ඒක link එකක් එවන්නම්. ඒකත් බලන්න පුළුවන්. ඒ පරණ වීඩියෝ තියෙනවා. අනිත් ක්ලාස් වල කරලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. හරි? anatomy මම මේ කාලේ group එකට දාලා disease එක මම කතා කරනවා. හරි? right. එහෙනම් අපි ලබන සතියේ මේ hypertension වල පාවිච්චි කරන group එකකින් සාකච්ඡා කරමු. හරිද? එහෙනම් ටියුට් එක print out කරලා පුස්තක එක බලාගෙන එකතු වෙන්න ක්ලාස් එක. හරි? right. එහෙනම් අපි දැන් නවත්තමු නිදිමතක් නැති කට්ටිය. ඉඳලා දැන් අපි ක්ලාස් එක නවත්තමු. ඔය ටික හොඳට බලාගන්න. මොකද ඊළඟ disease condition වලදී මේ drugs පාවිච්චි වෙනවා. ඒ නිසා ඔයාලා හොඳට මේ drug group එක හොඳට බලන්න. ඒක අනිත් පාඩම් වලදී මම drugs group කියලා